සාදු 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 බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. පින්නතුනි, අදත් අපට කාලය උදා වෙලා සර්වජ්ජන් වහන්සේගේ උත්තරීතර ධහම පිළිබඳ සාකච්ඡා කරන්නට, ශ්‍රවණය කරන්නට. හරිම උත්තරීතරයි. මෙවන් යුගයක සර්වජ්ජන් වහන්සේගේ යථාර්ථය සාකච්ඡා කරනවා කියලා කියන්නේ, ශ්‍රවණය කරනවා කියලා කියන්නේ, මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒ අදාළව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ සිටිනවා කියන්නේ මහ උත්තරීතරම කාරණා ටික. ඒක නිසා ඒ සියලු කාරණා මේ මොහොතේදී අපි අතින් පූර්ණය වෙනවා. පින්වත් ඇත්තන් සමග අපි මේ වෙනකොට සරක්ෂන් වහන්සේගේ උත්තරීතර දේශනාවේ යම් යම් ගැඹුරු කාරණා සාකච්ඡා කරන්නට කතා කරන්නට අපි අපේ මානසික ස්වභාවය මානසිකාරය අපි සකස් කළා. එතකොට අපිට ඉදිරියේදී අපි මෙම දේශනා මාලාවේ ගැඹුරු පැත්තකට දේශනාව හරවනවා. ඒ තමයි මොහොතක් තුල පහළ වෙන මේ චිත්ත වේගය පිළිබඳ, මේ චිත්ත වැල් පිළිබඳ, මේ සිත් වැල් පිළිබඳ, මේ සමුදේ වෙමින් භංගයටපත් වෙමින්, සමුදේ වෙමින් හටගනිමින් නැති වෙමින් යන මේ චිත්ත ධාරාව පිළිබඳ, නැත්නම් චිත්ත වීති පිළිබඳ අපි යම් අදහසක් අනාගතයේදී ගන්න බලාපොරොත්තු වෙනවා. නිවන සාක්ෂාත් කිරීම උදෙසා මෙවන් ගැඹුරු කාරණා අවශ්‍ය නොවුනත් සාරක්‍යයන් වහන්සේගේ උත්තරීතර ධර්මයේ මෙවන් ගැඹුරු කාරණා සාකච්ඡා කිරීම තුළින් අපි මානසිකාර්ය වඩාත්ම නිවැරදි වෙනවා. සහ අනාගත ලෝක වාසී ඒ ජනතාවට මෙම විශ්ව යථාර්ථය, මෙම ලෝක යථාර්ථය, මෙම සදාතනික වූ යථාර්ථය පිළිබඳ සම්මර්ෂණය කරන්නට, අවබෝධ කරගන්නට මනා රුකුලක් වෙනවා. ඒක නිසායි අපි මේ විදිහට මේ දේශනා යම් ආකාරයකට ගැඹුරට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි අනාගතයේදී පින්වත්නි භාවිතා වෙනවා මෙන්න මේ වගේ යම් ගැඹුරු කාරණා කොටස් ටිකක් අපි බලමු අනාගතයේදී කොහොමද අපේ පාඩම සකස් වෙන්නේ කියලා. අපේ පාඩම් මාලාව සකස් වෙන එක දල වශයෙන් ඒක නිසා මම අනාගතයේදී මේ චිත්ත පැවැත්ම පිළිබඳ ඉගෙන ගන්නකොට, මේ සිත් වැල් ඉගෙන ගන්නකොට, සිතක් පසුපස සිතක් හඹා යන ක්‍රමවේදය ඉගෙන ගන්නකොට, මේ චිත්ත ධාරාව ඉගෙන ගන්නකොට, මේ ඇතිවෙමින් නැතිවෙමින් යන, සමුදේ වෙමින් වය වෙමින් යන, උපදි වෙමින් භංග වෙමින් යන මෙම චිත්ත ස්වභාවය, මෙම චිත්ත වීති පිළිබඳ අවබෝධයට මෙන්න මේ කාරණය යම් මට්ටමකට වැදගත් මූලික સિદ્ધාන්තමය ස්වභාවයක් මම කතා කරන්නේ. ඒකට අවශ්‍ය වෙන්නා වූ වෙනත් ධර්ම කාණ්ඩයකුත් අපි අද කතා කරන මේ විදිහට සාකච්ඡා කරගෙන සාකච්ඡාව පූර්ණ කරන් ඇවිල්ලා ඉවරයි පරිසම්පාද සම්බන්ධයෙන්. එතකොට පින්වතුනි අපිට දැන් මේ ආකාරයට පේනවා එක්තරා මාතෘකාවක් ద్వාර කියලා. ద్వාර කියන්නේ ඇතුළු වන පිටවන ස්ථාන කියන අදහස. සාමාන්‍ය සම්මුතිය ගන්න අදහස මොනවද ඇතුළු වෙන්නේ මොනවද පිට වෙන්නේ කියන කාරණේ ගත්තොත් මේ ద్వාර වලින් පිට වෙන්නේ ඇතුළු වෙන්නේ අත් වශයෙන්ම නාම ධර්මතාවයෝ. අතිශය නාම ධර්මතාවයෝ. අපි කියමු චිත්ත චෛතසිකයෝ. නැත්නම් අපි කෙටියම කිව්වොත් සිත තමයි මේ ద్వාර වලින් ඇතුළු වෙන්නේ. සිත තමයි මේ ద్వාර වල ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න මූලික වශයෙන්. ඒ කියන්නේ මෙතන මේ ద్వාර ගැන කතා කරමු මේ විදිහට. මම පහදා දෙන්නම් යම් මට්ටමකට.
පින්නතුන්ට මෙන්න මේ ආකාරයට මේක දර්ශනය වෙනවා. එතකොට මේ ద్వාර නැත්නම් ධර්මතා ඇතුල් වෙන සහ පිට වෙන. නාම ධර්මතා ඇතුල් වෙන පිට වෙන. නැත්නම් සිත ඇතුල් වෙන පිට වෙන කිව්වත් කමක් අපි මේ විදිහට දල වශයෙන් අදහසක් ගමු. එතකොට ద్వාර හයක් තියෙනවා. මොකක්ද ద్వාර හය? චක්කුද්්වාරය, සෝතද්්වාරය, ජීවහද්්වාරය, ගානාද්්වාරය, කායද්්වාරය, මනෝද්වාරය. මේ වගේ ద్వාර හයක් තිබෙනවා. එතකොට අපි හොඳටම අපි ගමු සාමාන්‍යයෙන් පොදුවේ අපි ගමු චක්කුද්්වාරය අපි වැඩිපුරම භාවිතා කරනවා. සෝතද්්වාරය භාවිතා කරනවා. බලන්න මේ වැටෙන විදිහේ ආරම්මණය ඇතුළට එනවා කියන අදහස. අරමුණ ඇතුළට එනවා. අරමුණට ඇතුළට ඇවිල්ලා අපි දන්නවා අරමුණ ක්‍රියාත්මක වෙන්නේ. අරමුණක් ක්‍රියාත්මක වෙන අරමුණක් දැනගන්නට නම් අපි දන්නවා මේ වෙනකොට ඒක මනෝද්වාරයට ළඟා වෙන්න ඕනේ. මනෝද්වාරය කිව්වේ වෙන දෙයක් නෙවෙයි. අපි මේ වෙනකොට දන්නවා නොසිඳ පවතින චිත්ත පරම්පරාවක් අපිට තිබෙනවා. අපි මේ වෙනකොට කතා කරා භවාංග චිත්ත සම්පතිය. අපිට උපතින් ලැබෙන සිත්වැල් එක්තරා විපාක ස්වභාවයක්. විපාක වාරයක් මනෝද්වාරය. එතකොට මෙන්න මේ චක්කුද්්වාරය ඒ අපි දන්නවා භෞතික වශයෙන් අපි ඒක ගැව්ව කතා කළොත් ඒක තමයි මේ වස්තු රූපේ වස්තු ප්‍රසාදය අසුරු කරගෙන පහළ වෙන මනෝද්වාරය හා සම්බන්ධ වෙන. මේ ඇසෙන් අරමුණක් ගත්තට පස්සේ ඒ අරමුණ දැනගන්න සම්පූර්ණ වෙන්න ඒ චිත්ත ක්‍රියාවල න්‍යායාත්මක විදිහට පරිපූර්ණත්වයටපත් වෙන යම් මට්ටමකට මේ මනෝද්වාරයේ පැත්තට සිත නැමෙන්නට ඕනේ. ඒ කියන්නේ චක්කුද්්වාරයේ ඒකාන්තයෙන්ම ඊළඟ මොහොතේදී මනෝද්වාරය හා සම්බන්ධයි. ඒකයි මෙතනින් කියන්නේ චක්කුද්්වාරය ඒකාන්තයෙන් මනෝද්වාරය හා සම්බන්ධයි. චක්කුද්්වාරය ජීවහද්්වාරයයි ඍජුව සම්බන්ධ නේ. ඒක වක්‍රව ආශ්‍රීය විදිහට සම්බන්ධයි. එතනින් මම දල වශයෙන් අදහස් කළොත් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපෙට අදාළ කනෙන් ගත්ත ටිකක් ආශ්‍රී වශයෙන් සම්බන්ධ වෙනවා. සිත හරහාම නැත්නම් චක්කුද්්වාරය සෝතද්්වාරය ඍජුව දෙක එකට සම්බන්ධ නැහැ. චක්කුද්්වාරය මනෝද්වාරයට ගිහිල්ලා ඊට පස්සේ මනෝද්වාරය හරහා තමයි සෝතද්්වාරයට සම්බන්ධ වෙන්නේ. ඒක සෝතද්්වාරයට සම්බන්ධ වෙනවා කියන්නේ ඒක නිතරම සිහිපත් කරගෙන චක්කුද්්වාරය මනෝද්වාරය අන්නේ ක්‍රියාවලිය ඉවර වෙලා තමයි තවත් ద్వාරයකට සිත යන්නේ. චක්කුද්්වාරය මනෝද්වාරය ඒ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ සිත වෙනත් ద్వාරයකට හැරෙනවා. සාමාන්‍යයෙන් හැමයි අපි සලකන්නේ. අපි ඉස්සරහදී මේවා අපිට පැහැදිලි වෙවි. එතකොට මෙන්න මේ ద్వාරික ක්‍රියාකාරීත්වය. මෙන්න මේ ద్వාරික ක්‍රියාකාරීත්වයක් මේ විදිහට තිබෙනවා. අපි අනාගතයේදී චිත්ත වීති ගැන කතා කරනකොට මෙන්න මේ ద్వාර කියන ධර්මතාවය අපිට වැදගත්. මෙන්න මේ ආරම්මණය මේ විදිහට ඇතුල් වුණාට පස්සේ මේ මනෝද්වාරය හරහා කොහොමද මනෝද්වාරයේ මේ සිත් ටික ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය. එතකොට කනට සද්දයක් ආවට පස්සේ මනෝද්වාරය ක්‍රියාත්මක වෙනවා. එතකොට ద్వාර දෙකක් හැටියට අපිට අතර දානවා. සෝතද්්වාරය ඒ අරබය ඇතුලේ සෝතද්්වාරයට නැමුණු සෝතද්්වාරය හා සම්බන්ධම මනෝද්වාරික ක්‍රියාවලිය. ඒ කියන්නේ එතකොට මනෝද්වාරයේ එතකොට ක්‍රියාත්මක වෙන්නේ සෝතයෙන් ආපු කනෙන් ආපු ශබ්දයේ පිළිබඳ. මනස ක්‍රියාත්මක වෙන්නේ. ඒකයි. එතකොට මෙන්න මේ වගේ ద్వාර හයක් තිබෙනවා. ద్వාර හයක්. එතකොට මෙන්න මේ ద్వාර හයේ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරනකොට මේ ద్వාර හය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කතා කරනකොට අපිට එක්තරා මූලික මූලධර්ම ස්වභාවයක් මත ඉඳලයි කතා කරන්නට වෙන්නේ. ඒක තමයි සරච්චන් වහන්සේ ඉදිරිපත් කරන
පටිච්ච සමුප්පාද න්‍යාය. ඒ කියන්නේ චිත්ත වීති පිළිබඳ යම් මට්ටමකට ඉගෙන ගන්නකොට ඒ කෙනාට යම් පටිච්ච සම්මතයට ඒ කියන්නේ අපි සූත්‍ර පිටකයට අදාළ වූ පරිසම්පාද ක්‍රමවේදයෙන් යම් අවබෝධයක් තියෙන්නට ඕන. ඒක තමයි මේ දවස් කීපෙම අපි පූර්ණ කරගෙන ආවේ. එහෙම පරිසම්පාද පිළිබඳ මූලික අදහසක් නැත්නම් අපේ චිත්ත වීති පිළිබඳ ගැඹුරු පැත්තකට යන්නට බෑ. චිත්ත වීති පිළිබඳ ගැඹුරින් මානසිකාර වෙනවා. අපි සූත්‍ර පිටකේ යම් ආකාරයකට පරිසම්පාදය අසුරු කර තිබීම. ඒක නිසා අපි සූත්‍ර පිටක වශයෙන් මේ වෙනකොට යම් මට්ටමකට පටිච්චසමුප්පාදේ කතා කරගෙන ආවා. ඒ කියන්නේ ඇත්තටම පටිච්චසමුප්පාදේ කියන එක අපි නැවත නැවත වැඩිපුර කතා කරන්නේ වෙන එකක් හින්දා නෙමෙයි පින්නුත්නි. මෙන්න මේ ద్వාරික ක්‍රියාකාරීත්වය. නැත්නම් මේ ద్వාරයන් වල සිදුවෙන චිත්ත වීති පිළිබඳ අවබෝධය මනා ලෙස සිදු කරන්නට තමයි මේ ආකාරයේ අපි පටිච්ච සමුප්පාදය පිළිබඳ වැඩි නැඹුරුතාවයක් දක්වන්නේ චිත්ත වීති වලට පෙර. එතකොට මේ මූලික න්‍යායයන් ඒ මානසිකාරයේ මනසට යෙදිලා තමයි මේ චිත්ත වීති පිළිබඳ අවබෝධය එන්න. එතකොට මනාකොට මේක තේරෙන්නට පටන් ගන්නවා. එහෙම නොවුනොත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. ඒක නිසා මම හිතුවා වඩාත් පරිසම්පාදයේ මූලික න්‍යායන් පිළිබඳ පින්වත් ඇත්තන් සමග සාකච්ඡා කරලා මේ චිත්ත වීති පැත්තට අපි නැමෙන්නට. ඒක නිසා මම මෙහිදී උත්සාහ ගන්නවා පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳ තව දුරටත් පින්වත් ඇත්තන්ට පහදලා දෙන්න. ඒ සඳහා අපි වයිට් බෝඩ් එකට යමු. හොඳයි. දැන් පින්නතුන්ට පේනවා හොඳයි පින්නතුනි අපි මේ වෙනකොට කතා කළා පටිච්ච සමුප්පාද කියන ධර්මතා ස්වභාවය. මේ ධර්මතා ස්වභාවය පිළිබඳ අපි මේ වෙනකොට පින්වත් ඇත්තන් සමග යම් යම් ආකාරයන්ගෙන් කතා කළා. එතකොට අපි ගිය සතියේ පන්තිය සාකච්ඡා කරලා ඉවර වෙනකොට අපි එක්තරා ධර්මතා ස්වභාවයක් කතා කළා. ධර්මතා දෙකක් කතා කළා. එක තමයි නානා චිත්ත පටිච්චසමුපාදය ඒකක්ෂණික පටිච්චසමුප්පාදය කියලා අපි ආකාර දෙකක් සිහිපත් කළා. එතනින් තමයි අපි ගිය සතියේ පන්තිය අවසන් කළේ. එතකොට පින්නතුනි අපි මම මේ සටහන මේ විදිහට සටහන් කරේ ගිය සතියේ පාඩම සිහිපත් කරන්නට අපි පටිච්චසමුප්පාදය කියනකොට මෙන්න මේ කාරණා ටික සිහිපත් කළ යුතු වෙනවා. සිහිපත් විය යුතුයි. මොකද්ද පටිච්චසමුප්පාදය කියන්නේ කියන අදහසේදී අපිට එන්නට ඕනි මෙන්න මේ වගේ සාමාන්‍ය මානසිකාරයක්. මොකද්ද පටිච්චසමුප්පාදය කියලා කියනකොට නිකන් අපි හිතමු මේක මෙන්න මේ විදිහට මනසට එන්න. පටිච්චසමුප්පාදය කියන්නේ සමහරුන්ට මේ විදිහට එන්න පුළුවන්.
යම් යම් සමගුණ ධර්මතා ටිකක්. ඒ කියන්නේ එකතු වෙන්න පුළුවන් ධර්මතා ටිකක් එකතු වීම එකතු වෙන්න පුළුවන් ධර්මතා ටිකක්. ඒ කියන්නේ සමගුණ ධර්මතා ටිකක්. සමගුණ කියන්නේ එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සමගුණ ධර්මතා එකට ක්‍රියාත්මක වීම කියන අදහස. මේ ලෝකේ පවතින පින්වතුනි මේ සමගුණ කියන ධර්මතා එකට එකතු වෙලා ක්‍රියාත්මක වීම කියන කාරණේ. එහෙම නැත්නම් ලෝක පැවැත්මක් නේ. අපි සම්මුතිය ගත්තොත් අපි දන්නවා ගින්දරයි වතුරයි එකතු වෙලා යම් දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ගින්දරයි වතුරයි එකතන තියෙන විදිහක් නැහැ. ගින්දරයි වතුරයි එකතු වෙලා යම් කිසි දෙයක් නිර්මාණය වෙන්න විදිහක් නැහැ. මොකද ඒක එකිනෙකට විරුද්ධ ධර්මතා. එහෙනම් එකිනෙකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එකිනෙකට ආකර්ෂණීය වෙලා එකට සම්බන්ධ වෙන්න පුළුවන් ධර්මතා එකතු වෙලා තමයි මේ ලෝකෙ ගොඩනැගෙන්නේ. එතකොට එහෙනම් එකට එකතු වෙන්න පුළුවන් බවක් ඒ ධර්මතාව වලට තියෙනවා. ඒකට තමයි මෙතන සමගුණ කියලා අදහස් කරන්නේ. එහෙනම් සමගුණ තියෙන තැන පටිච්චසමුප්පාදයක් වෙනවා. ඒ පටිච්ච කියන එකේ අදහස ගැඹුර ඒ මට්ටමටම දිවෙනවා. පටිච්ච කියන්නේ අර මේ වගේ එකතු වීම කියන අදහස. මේ වගේ බැඳී යෑම කියන අදහස. සමගුණ ධර්මතා එකට බැඳී යෑම කියන කාරණය ගැන සිහිපත් කර ගන්නට ඕනි. ඒ සමගුණ ඒ කියන්නේ එකිනෙකට ක්‍රියාත්මක වෙන පුළුවන් ධර්මතා එකිනෙකට ක්‍රියාත්මක වෙනකොට මොකද නිර්මාණය වෙන්නේ? නිර්මාණය වෙන්නේ මොකක්ද ඇහුවොත් ඵලයක් නිර්මාණය වෙනවා. මොකද නිර්මාණය වෙන්නේ? ඵලයක්. ඵලයක් නිර්මාණය වෙනවා. ඵලයක් නිර්මාණය වෙනකොට ඒකට හේතු වෙන්නා වූ ධර්මතාවය අපි කියනවා හේතු කියලා. එහෙනම් සමගුණ ධර්මතා එකට ක්‍රියාත්මක වෙනකොට හේතු සහ ඵල කියන ධර්මතා ටිකක් නිර්මාණය වෙනවා. හේතු සහ ඵල. එහෙනම් උත්තර පරිසම්පාදේ කියන්නේ හේතුඵල ධමයක් කියන එකත් ඔන්න සිහියට නැගෙන්නට පුළුවන්. හේතුඵල ධමයක්. ඔන්න පරිසම්පාදේ කියන්නේ හේතුඵල ධමයක්. සමගුණ ධර්මතා එකට ක්‍රියාත්මක වීම. හේතුඵල ධමයක්. හේතු නිසා ඵල ඇති වෙනවා. නැවත මතක තියාගන්නට ඕනි මේ ඵලයම හේතුවක් වෙනවා. මේ ඵලයම හේතුවක්. ඊට පස්සේ ඒ හේතු නිසා ආයි ඵල ඇති වෙනවා. එහෙනම් හේතුඵල ඵල හේතු. හේතුඵල ඵල හේතු. හේතුඵල ඵල හේතු. එහෙනම් පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ඵල හේතු ධර්මතා ස්වභාවයක් කියලා මනසට එනකොට නැගෙන්නට පුළුවන්. එතන මතක තියාගන්නට ඕනි මේක අතිශය සූක්ෂම අතිශය සියුම් සිදුවීමක්. මේ විභජ්‍ය මෙහි පරමාර්ථය අතිශය සියුම්. මොනතරම් සියුම්ද කෙවුවොත් එය බුද්ධ ගෝචරය සර්වඥ ගෝචර ක්‍රියාවලියක්. ඒ සර්වඥ ගෝචර ක්‍රියාවලිය සර්වඥන් වහන්සේ අවබෝධ කරගෙන අපට දේශනා කරනවා. ඒ සූක්ෂම ක්‍රියාවලිය අවබෝධ කරගෙන අපට දේශනා. එතකොට හේතුඵල ධම කියන පටිච්චසමුප්පාදයේ කියන සමගුණ ධර්මතා කියන එකතු වීම කියන කාරණය තුලින් මොනවද ගොඩනැගෙන්නේ? පෙර අපි අසුරු කරපු ධර්මතාවයත් එක්ක කතා කළොත් මේ හේතු කියන්නේ ඵල කියන්නේ එක්තරා විදියකට සමානයි සංස්කාර. මොන සංස්කාරයෝ?
සකස් වෙච්ච දේවල්. හේතු නිසා සකස් වෙච්ච ඵල සංස්කාර කියලා කියන්නේ. ඒ කියන්නේ හේතු ටික සංස්කාර නොවෙනවා කියන එක නෙමෙයි මෙතනින් කියන්නේ. පොදුවේ අපි ගත්තොත් හේතුඵල ධමයේ ප්‍රතිඵලය තමයි සංස්කාර. හේතුඵල ධමමයි සංස්කාර කියලා කියන්නේ. හේතුඵල ධමයි සංස්කාර කියන්නේ දෙකක් නෙවෙයි. හේතුඵල ධමමයි සංස්කාර කියලා කියන්නේ. නොවෙන් කරන්න බෑ. අවසානයේදී හේතුවයි ඵලයයි වෙන් කරගන්න බැරි අවස්ථාවක් වෙනවා. ඒවා ඔක්කොම සම්මතයට සකස් කරගත් ධර්මතා ටිකක් වෙනවා. අවබෝධ මාත්‍රයක් පමණක් වෙනවා. එතනට යනකම් සරච්චන් වහන්සේ කීව විදිහට දේශනා කළ විදිහට අපි මේ මානසිකාරයට අවශ්‍ය දත්ත තොරතුරු ධර්මතා මේ විදිහට අපි මනස තුළ සකස් කර ගන්නවා. ඒ ප්‍රබල මානසිකාරයකට අවශ්‍ය වෙන විදිහ. යම් කිසි දවසක අරිහත් ඵල චිත්තය ලැබෙන කෙනෙකුට ඒ පුද්ගල ස්වභාවයකට යමෙකුට සම්මතය කිව්වොත් මේ ධර්මතා ප්‍රත්‍ය වීම සිද්ධ වෙන මේ දැනුම තමයි කවදා හරි ස්පර්ශය දක්වාම අවබෝධය දක්වාම ගමන් කරන්නේ. හොඳයි. එතකොට මේ පටිච්චසමුප්පාදයේ කියන ගැඹුරු ක්‍රියාවලිය විශ්වයටම පොදු එකක් නේ. ඒ කියන්නේ සංස්කාර තිබුණා නම් කොතනද එතන පටිච්චසමුප්පාදයක් තිබෙනවා. පටිච්චසමුප්පාදයක් තිබෙනවා නම් සංස්කාර තිබෙනවා. ඒකයි. ගොඩනැගීමක් තිබෙනවා. සකස් වීමක් තිබෙනවා. හට ගැනීමක් තිබෙනවා. නිරෝධයක් තියෙනවා. ඇතිවීමක් තියෙනවා. නැතිවීමක් තියෙනවා. සමුදයක් තියෙනවා. වයක් තියෙනවා. මෙන්න මේ කාරණා ටික සිහිපත් වෙන්නට ඕනේ. ඒකට විශ්ව ස්වභාවයම මෙහෙමයි. එහෙනම් අපිට මේ විශ්ව ස්වභාවයම තියෙන හේතුඵල ධර්ම අවබෝධ කරගන්නට ඕනේ. නෑ. අනේකට තමයි අර අපි ద్వාර සංග්‍රහය කියන එක සම්බන්ධයෙන් කතා කරනකොට තමයි මේවා තේරෙන්නේ. මේ ద్వාර සංග්‍රහයට අදාළ වූ ධර්මතා පංචද්වාර මනෝද්වාරයට අදාළ වූ ධර්මතා ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ මූලික අවබෝධය පිණිස. ඒ අවබෝධයට ගත්තට පස්සේ ලෝක අවබෝධය කියන්නේත් ඒකම තමයි. සම්මතයේදී අපි මේ බාහිර ලෝකයයි අජ්ජත්තිකයි කියලා දාගෙන තියෙන්නේ. ලෝක අවබෝධය කෙනෙකුට බාහිර සහ අජ්ජත්තික කියන ස්වභාවයකට මානයක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම මැනීමක් නැහැ. ලෝක අවබෝධය වෙනතුරු අපිට මේ වගේ මාන ඇසුරු කරගෙන මැනීම ඇසුරු කරගෙන මේ වගේ සංකල්පන ඇසුරු කරගෙන මේ ගමන පූර්ණත්වයට පත් කර ගන්නට වෙනවා. නැත්නම් අපි මේ විදිහට සාකච්ඡා කළ යුතුයි. එතකොට ඔන්න පටිච්චසමුප්පාදය කියනකොට මුළු විශ්වයේම සංස්කාර කාලාත්මික සංස්කාර සකස් වීම කියන අරුත තියෙනවා දැන් අපිට. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා අපි නොදැනුවත්වම ගැඹුරට අපි ගිහින්. එතකොට කාලාත්මික සංස්කාර සැකැස්ම කියන කාරණයෙන් අපිට මේ සියලුම කාරණා පිළිබඳ පරිසම්පාද දැනුම ඕනිද? එහෙම නැහැ. එහෙම අවශ්‍ය නැහැ. අර ద్వාර ටික ඉගෙන ගන්නකොට අන්න ආයතන ටික ඉගෙන ගන්නකොට තව වචනයක් මම ඉදිරිපත් කරනවා ආයතන ద్వාර අන්න ඒ ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මතක තියාගන්නට ඕනි අපි දන්නවා එහෙනම් දැන් අපි දන්නවා මේ ලෝකයේ ස්වභාවය අපි සම්මුතියෙන් ගත්තොත් මේ ලෝක ධාතුවේ ක්‍රියාකාරීත්වය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. සත්ත්ව තලවල පැවැත්ම, බ්‍රහ්ම ලෝකවල පැවැත්ම, නිරේ පැවැත්ම, දිව්‍ය ලෝකවල පැවැත්ම. ඒව නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒවැයි පරිසම්පාදිතාත්මක ධර්මතා තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ධර්මතා වලින් පටිච්චසමුප්පාද තුලින් අපි දැනගන්නට ඕනි අපි තව ටිකක් එතට එන්නට කලින් මේ පටිච්චසමුප්පාදය කියන කාරණය තව ටිකක්
වෙනත් කෝණ වලින් අපි පහදා ගමුකෝ. එහෙනම් දැන් මම නතර කළේ අපිට පටිච්චසමුප්පාදයෙන් මොන පැත්තද ඉගෙන ගන්නට ඕන. මුළු විශ්වයම කලාත්‍රයම සංස්කාර ධර්මයෝ පටිච්චසමුප්පන්නයි. පටිච්චසමුප්පාදයෙන් තමයි හටගන්නේ. ඒ සියලුම දේවල් අපිට අවශ්‍ය නැහැ. අපිට යමක් අවශ්‍යයි. ඒක තමයි ద్వාර සංග්‍රහයත් එක්ක ගොඩනැගෙන ටික. හොඳයි. ඊට අමතරව දැන් මම තවත් පටිච්චසමුප්පාදයේ සිහි ගැනෙනකොට ඒ මානසිකාර ස්වභාවය සිහිපත් කරලා ඉන්නම්. ඊට පස්සේ අපි ඒ කාරණයට එමු. ඔන්න පටිච්චසමුප්පාදය කියන්නේ අපිට තවත් මතක් වෙනවා මේ විදිහට. සර්වඥ වහන්සේ දේශනා කළා කියනවා පටිච්චසමුප්පාදය අවබෝධ වුණා නම් ධර්මය අවබෝධ වුණා. එහෙනම් ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදය. ධර්මය කියලා කියන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදය. මොනේ ධර්මය කියන්නේ තේන මේ පටිච්චසමුප්පාදය තමයි. ධර්මය. ධර්මය අවබෝධ වුණා කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ. පටිච්චසමුප්පාදය අවබෝධ වුණා කියන්නේ ධර්මය අවබෝධ. පටිච්චසමුප්පාදය දැක්කා කියන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ දැක්කා කියන්නේ පටිච්චසමුප්පාදය දැක්කා කියලා සාකච්ඡා වාසිකී දේශනාවේ තියෙන්නේ. ඒක නිසා එහෙනම් පටිච්චසමුප්පාදය කියනකොට ධර්මය කියන වචනත් අපිට මොන සිහියට නැගෙනවා. ධර්මය. අර ධර්මය කියන්නේ පටිච්චසමුප්පාද කියන එකත් අපිට නැගෙන්න පුළුවන් මනසට මේ පටිච්චසමුප්පාදය කියනකොට. ඔයක හොඳයි. ඒ කාරණේ හොඳ ගැලපෙනවා. ඒ විදිහට මානසිකාරය ගලාගෙන යනවා. එතකොට අපි තව ටිකකට විග්‍රහ කරගෙන යනකොට පින්වතුනි මේ ධර්මය කියන්නේ මොකක්ද අහුවොත්? ධර්මය කියන්නේ මොකක්ද අහුවොත් අපි දන්නවා මේ වෙනකොට අපි පන්තියේ පළවෙනි දවසේ කතා කරේ ධර්මයේ අනු කියන කාරණේ. ලෞකික වශයෙන් ධර්මය කියන්නේ මොකක්ද කියලා අපි ලෞකික වශයෙන් සිහිපත් කළොත් ඒක ධර්මතාවය නෙවෙයි. එතන අපි අදහස් කරන ධර්මය. ධර්මය කියන කාරණය තුල සිද්ධ වෙන්නේ මොකක්ද? ඔව්. කෙනෙක් මැරෙන්න යනකොට මරණාසන්න මොහොතේදී සතාව සුගතියට උස්සලා තියෙන යම් ස්වභාවයක් තියෙනවා. සුගතියට උස්සලා තියෙන සුගතියට තල්ලු කරලා දාන යම් ස්වභාවයක් තියෙනවා නම් ඒක තමයි ධර්මය කියන්නේ. එහෙනම් අධර්මය කියන්නේ මොකක්ද? යම් කිසි මැරෙන්න යනකොට දුගතියට ධර්ම අදලා දාන ස්වභාවය තුන එක අධර්ම. ඒතර අධර්මය කියලා අදහස් කරලා එතකොට පාපී ධර්ම. එතන ධර්මය කියලා අදහස් කරි කුසල ධර්ම කියන අදහස. කුසල ධර්ම. පින් කියන අදහස. සම්මත වශයෙන්. එතකොට ධර්මය කියන්නේ මොකක්ද? ඒ කෘත්‍ය මොකක්ද කියන අදහසට ආවොත් සතාට මේ ස්ථාරම්මනගෙන දෙනවා ධර්මය. හොඳ දේවල් කැඳවනවා. සෞම්‍ය පිනවන දේවල් ලං කරලා දෙනවා ධර්මය. අධර්මයේ දැවෙන, තැවෙන සුළු දේවල් ලං කරලා දෙනවා. ඒක තමයි මරණාසන්න මොහොතේදී අධර්මයක් සිහිපත් වුණොත්, පාපයක් සිහිපත් වුණොත් යව සතර අපායට තල්ලු කරනවා. සතර අපායට තල්ලු වෙලා ධර්මතාවයක් විතර සිද්ධ වෙලා දැවෙන, තැවෙන සුළු දේවල් ජීවිතේ පුරාම ලැබෙනවා. ඒක තමයි දුගති කිව්වේ. දුර්ගති, හොඳ නැති ගති. කියන්නේ අනිෂ්ට විපාක ලැබෙනවා. අනිෂ්ට විපාක ලැබෙනවා. අනිෂ්ට විපාක ලැබෙනකොට තරත් කර්ම සකස් වෙනවා. නැවත කර්ම සකස් වෙනවා. ඒවත් එතකොට අකුසල කර්ම තමයි වැඩිපුරම වැටෙන්නේ. එතකොට ඒ ආකාරයට සිද්ධ වෙනවා. නමුත් ධර්මය කියලා අදහස් කරතන්දී සුගතියට නමලා තල්ලු කළා සුගතියට හරවන ගුණයක්. කියන්නේ ධර්මතාවයෙන් ධර්මය කියන කාරණය සම්මුතිය ගත්තොත් මේ ධර්මයේ පොතේ නෙවෙයි තියෙන්නේ. ධර්මයේ මනසේ හටගන්න ස්වභාවයක්. ඒක නාම ධර්මතා ස්වභාව. අතිශය සූක්ෂම නාම ධර්මතා ස්වභාවයක්. ධර්මයේ පොතේ තියෙනවා කිව්වට එහෙම ධර්මයේ පොත්පත් වල නැහැ. ඒක සම්මතයෙන් අපි එහෙම කිව්වට ධර්මයේ කියන එක තියෙන්නේ මනසේ හටගන්න. ඒක මානසික ස්වභාවයක්. ඒ මනසේ හටගන්න ස්වභාවය. ඒ මනසේ හටගන්න ස්වභාවයට ප්‍රත්‍ය වෙනවා කල්යාණ මිත්‍රය. සද්ධර්ම ශ්‍රවණේ.
කල්‍යාණ මිත්‍යා සහ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණා ටික සකස් වුණාට පස්සේ මේ ධර්මයේ කියන ස්වභාවය මනසේ උපදින්න පටන් ගන්නවා. ඒකට තමයි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන උපදින ධර්මය. සද්ධර්ම කල්‍යාණ මිත්‍යා සද්ධර්ම ශ්‍රවණේ නැත්තම් එතන තියෙන්නේ පාප මිත්‍ර සේවනයේ අයෝනිසෝ මනසිකාරය. එතන උපදින අධර්මය. අයෝනිසෝ මනසිකාරය කියන එතන අධර්මය. අධර්මයේ උපදින බව ධර්මතාව. පොදුවේ ගත්තොත් මේ සියල්ල ධර්මතාවයෝ සංස්කාරයෝ අර ධර්මතාවයෝ සංස්කාරයෝ වර්ගීකරණය කළා. ඒක මානයකට ලක් කළා. ඒක මැනලා කියනවා හොඳ ධර්ම නරක ධර්ම කියලා. හොඳ උනත් නරක උනත් මේ ඔක්කොම ධර්මතාවයෝ. හොඳ උනත් නරක උනත් මේවා ඔක්කොම ධර්මතාවයෝ. මේවා පටිච්ච සම්පන්නයෝ. පටිච්චසමුප්පාදේ ධර්මතාවයෝ. සමගුණ එකතු වෙලා ක්‍රියාත්මක කරන ධර්මතාවයෝ. හේතුඵල ධර්මතාවයෝ කියන මානසික ස්වභාවය ඒ අවබෝධය තිබෙන්නට ඕනි. පැවැත්ම අනුව මේක සකස් කරලා අපි අර විදියට කතා කරනවා හොඳ ධර්ම නරක ධර්ම කියලා. හොඳ ධර්ම නරක ධර්ම තියෙන්නේ අපි කාලයට අහුනට පස්සේ මනිනවා අතීත වර්තමාන අනාගත විදියට මේ කාලාත්‍රය ඇතුලේ මැනීමකට ලකුණක් තමයි හොඳ හෝ නරක හෝ කියන ගුණයෙන් උපදී. එහෙම නැත්නම් ධර්මතාවයක හොඳ හෝ නරක හෝ කියන ගුණය නෙමෙයි තිබෙන්නේ. එතන තියෙන ධර්මතාවයක් පමණයි. ධර්මතාවය කියන කාරණය තමයි අර බුදුහාමුදුරුවෝ කියන පටිච්ච සමුප්පාද ධර්මය කියලා කිව්වේ. එහෙනම් ධර්මය කියන අදහස පටිච්චසමුප්පාදයට ගෑවට පස්සේ එහෙනම් මෙතන ධර්මය කියලා කියන්නේ අර බුදුහාමුදුරුවෝ පටිච්චසමුප්පාදය දැක්කන ධර්මය දැක්ක කියලා අදහස් කරන්නේ අර කුසල් භාවය නෙවෙයි මෙතනදී. ඒක ඉක්මවනවා. ධර්මය කියන්නේ එතනදී මේ ධර්මතා හට ගන්නා වූ ස්වභාවය. කුසලයක් හෝ අකුසලයක් හෝ පටිච්චසම්පන්නයි කියලා දැක්කන. එතන උපදින ධර්මය. ඒක තමයි ධර්මතාවය කියන්නේ. ඒ තමයි පටිච්චසම්පාදේ දැක්කා කියලා. අකුසලයක් උපදින හැටි දැක්කත්, කුසලයක් උපදින හැටි දැක්කත් එතන පටිච්චසම්පාදේ දැක්ක වෙනවා. හැබැයි උපදින ධර්මතාවය පෞද්ගලිකව ගත්තොත් අකුසල ධර්මතාවයක් නම් ඒක අධර්මයක් වෙනවා. කුසලයක් නැහැ කුසල ධර්මතාවයක්. හැබැයි දැකීම කියලා ධර්මතාවය තමයි පටිච්චසමුප්පාද අවබෝධය කියලා කියන්නේ. එහෙනම් සරච්චන් වහන්සේ දේශනා කරන විදිහට ධර්මය දැක්කා කියලා අදහස් කරන්නේ පටිච්චසමුප්පාද අවබෝධ වුණා කියන එක්තරා කාරණයක්. ධර්මය දැක්කා කියන්නේ පටිච්චසමුප්පාද දැක්කා. පටිච්චසමුප්පාද දැක්කා කියන්නේ ධර්මය දැක්කා. එතෙන්දී ධර්මය කියලා අදහස් කරේ මොකක්ද? සත්‍ය කියන කාරණය. සත්‍ය. එතකොට ධර්මයේ කියන කාරණයට එතනදී අපි ගන්නවා සත්‍ය කියන කාරණය. සත්‍ය කියන්නේ මොකක්ද? මම මේ සත්‍ය කියන්නේ ඇත්ත කියන්නේ. සත්‍ය කියන්නේ මොකක්ද? ඇත්තටම සත්‍ය කියන්නේ පටිච්චසමුප්පාද දැක්ම. ඊට වඩා දෙයක් නෑ සත්‍යෙට. පටිච්චසමුප්පාද දැක්ම තමයි සත්‍ය කියලා කියන්නේ. අනිත් ඔක්කොම සත්‍යට අයිති නෑ. එක්තරා විදිහකට. සත්‍ය කියව පටිච්චසමුප්පාද දැක්ම. ඒ කියන්නේ මතක තියාගන්නට ඕනි අපි එතන සත්‍ය කියලා අදහස් කරේ ලෝකේ ඇත්තටම වෙන්නේ ඇත්තටම අපි අවබෝධ කරගන්නට ඕනි එක කාරණයයි. දැනෙන්න ඕන එක කාරණයයි. ඒ කාරණයට පිටින් දෙයක් දැනුණා නම් ඒක එක්තරා විදිහක පටිච්චසමුප්පාද න්‍යායන්ට මූලයන්ට ගැලපෙන්නේ. මොකක්ද අවබෝධ වෙන්න ඕනේ කාරණේ? සමුදය වූ බවත්, වය වූ බවත්. ඔච්චරයි සත්‍යය. උඩට තව සත්‍යයක් නැහැ.
ලෝකේ එතකොට සත්‍යය කියන අපි භාවනා ස්වභාවයෙන් මේ කතා කරන්නේ අ, මේ ලෝකෝත්තර මාර්ගය තුල කතා කරන්නේ ඒ මානසික ස්වභාවය දරණ කෙනෙකුටයි මේ සිහිපත් කිරීම සිද්ධ කරන්නේ. එතකොට මොකද්ද ලෝකේ සත්‍ය? සත්‍ය කියන්නේ හටගන්න බව සත්‍යයක්. නිරෝධ වෙන බව සත්‍යයක්. නිරුද්ධ වෙන්නේ නැති වෙන බව. උදේ සත්‍යයක්, වය සත්‍යයක්. ඔයිට වඩා සත්‍යයක් මේ ලෝකේ නැහැ. ඔක තමයි ධර්මය. උදේ වය තමයි සත්‍ය. ඔක තමයි ඇත්ත. ඔච්චරයි ලෝකේ වෙන්නේ. ඔයිට අමතරව ලෝකේ දෙයක් වෙනවා නම් ඒක ගොඩනගාගත්ත දෙයක්, ඒක සකස් කරගත්ත දෙයක්, ඒක සකස් කරගත්ත කිව්ව අපි සිත් වැලකින් මෝරෝගත්ත ප්‍රපංචයක්, සිත් වැලකින් ගත්ත අවිද්‍යා සහගත අදහසක්. මේ ලෝකේ ඇත්ත කියලා අපිට හම්බ වෙන්නේ හට ගැනීම සහ නිරෝධය විතරයි. ඊට අමතරව අපිට යමක් දැනෙනවා නම්, ගොඩනගා ගන්නවා නම් ලෝකයේ පිළිබඳ ඒ ඔක්කොම අපි සකස් කරගත්ත ඒවා, අපි ප්‍රපංච කරගත්ත ඒවා ගණයට වැටෙනවා. මොකද උදේ සහ වය කිව්වේ හට ගැනීම සහ බිඳීම කියන කාරණා. හටගත්ත දෙයක් බිඳුණා නම් ඒක නයි කතා කරන්න බෑ. ඒ මොහොතටමයි ඒක ලැබෙන්නේ. ඉදප්පච්චේත. ඒ මේ මොහොතේ ඒ හේතු ඉදිලා. මේ කාරණා ඉදිලා මේ මොහොතේම හට ගන්න දෙයක්. ඒක තමයි ධර්මය කියලා අදහස් කරන්නේ. ඒකට ධර්මය කියන්නේ මොකක්ද කියලා උත් උදේ සහ වය. හට ගැනීම සහ බිඳීම. ඊට අමතරව මොන හරි දෙයක් අපිට ගොඩ නැගෙනවා නම් ඒ ගොඩ නගාගත්තේ ලොකු සකස් ක්‍රීම් වලින්. සකස් කළා අලෝගෙන ප්‍රපංච කළා මාන කරලා එතකොට ප්‍රඥාප්තිකරණය කරලා නැවත නැවත සංඥා විපල්ලාස කළා ගොඩනගාගත්ත දෙයක්. ඒ ඔක්කොම ඒවත් පොදු න්‍යාය ඒ පොදු න්‍යාය තුළ ඒ ධර්මතාවය තුළ පටිසම්පාදය සිදු වෙන එක ඇත්ත. හැබැයි ඒ ඇත්තට අපි අවිද්‍යාව ලක් කළා අවිද්‍යාවත් එක්ක එකතු කරලා වෙන වෙන දේවල් සම්පාදනය කළා ওই විඥාන මායාකාරය විසින් තමයි ඒ ටික අපිට සකස් කරලා දෙන්නේ. එන ධර්මයේ කියනකොට තව කාරණයක් සිහිපත් වෙන්නට ඕනි. මොකක්ද ඒ කාරණය? උදය සහ වය හට ගැනීම සහ නැතිවීම කියන කාරණය. ඔච්චරයි ලෝකයේ ඇත්තකට තියෙන්නේ. ලෝකයේ ඇත්තකට තියෙන්නේ ඔච්චරයි. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ උඹලට බලනවා නම් බලන්න තියෙන්නේ ওই ටික විතරයි. උදේ වය විතරයි. ඇයි ඇත්ත ඔච්චරයිනේ? සරක්යන් වහන්සේ කියනවා ලෝකාභූතය අන පෘථග්ජනියට කරන්න ඕනේ මොකද්ද? ඔන්න ඔය උදේ වය බලන්න. ඒකට ධර්මය බලන්න. ඒකට පරිසම්පාද අවබෝධ වෙන විදියට බලන්න. උදේ වය. අයි උඩට දෙයක් මේ ලෝකේ නෑනේ. උඩට දෙයක් මේ ලෝකේ නෑ. උඩට දෙයක් යොදනවා නම් ඒක මාර සංකල්පයක්. මාරීය සංක මාරය විසින් හදන්නේ. මාරය. ස්කන්ධ මාර. ස්කන්ධ ස්කන්ධ මාර මතකනේ. ස්කන්ධ මාර ස්කන්ධ කියන්නේ කාලාත්මික ධර්මතා. අතීතයේ තිබුණා, වර්තමානයේ තියෙනවා, අනාගතයේ කීවි කියන සංකල්පයට අදාළ ගොඩනැගී. ස්කන්ධ මාර කියලා අදහස් මාරියෝ 5 දෙනෙක් ඉන්නවා. අපි ඉස්සරහදීව කතා කරමු මිනිස්සුත්. ස්කන්ධ මාර කියන ගණිතය. ස්කන්ධ ගොඩනැගීමට ඈත් වෙනවා. ඒත් ධර්මතා පරිසම්පන්න ස්වභාවය දකිනකොට එතන ස්කන්ධ කියන යාන්ත්‍රණය අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ මොහොතේ ධර්මතා අවබෝධයක් කියන කාරණේ සිද්ධ වෙනවා. ගොඩ නැගෙන බව අපිට වැටහෙන්න පටන් ගන්නවා දාලා තියෙන යෝනිසු මනස්කාරයට සාපේක්ෂව. මේ ධර්මතා මනස තුළ ගොඩ නැගෙන ක්‍රමානුකූලව පටන් ගන්නවා. හොඳයි. එතකොට මොන නැතර ධර්මයේ කිව්ව මොකද්ද? උදේ සහ වය. ඊට වඩා දෙයක් නෑ කාලාත්මය. සරච්චන් වහන්සේ දේශනා කරන්නේ
මේ ලෝකේ ඇත්ත තියෙන ඔච්චර. එහෙනම් අන්ධ ප්‍රත්‍යඥය කරන්න ඕනේ මොකද්ද? උදේවය බලන්න. සෝහන් කෙනා කරන්නේ මොකද්ද? උදේවය. සකෘදාගාමී අනාගාමී අරියත් තත්ත්වයටපත් වෙන මොකද්ද කරන්නේ? අරියතුන් වහන්සේ, රහතුන් වහන්සේලා, සර්වඥාන් වහන්සේලාත් මොකද්ද කරන්නේ? ඔය තමයි විවේකී. චිත්ත විවේකී. උපදී විවේකී. හරි සරල නේ. අපිට වඩා දෙයක් නෑ මේ ලෝකේ. ඔය ධර්මතා ඔය මොහොතක් පාසා ඉපදෙන ධර්මතා අවිද්‍යාව තුළ සකස් කරාට පස්සේ තමයි ඔය මායාකාරී විඥානය අර විදිහේ ලෝකයක් අපිට පෙන්වලා හදලා දෙන්නේ. ඒකට ඇලිලා ගැලිලා වාසය කිරීම තමයි ලෝකය කියලා කියන්නේ. ලෞකිකත්වය කියලා කියන්නේ ඒකටම ඇලී ගැලිලා වාසය කිරීම. මායාකාරී විඥානය විසින් අවිද්‍යාව උපයෝගී කරගෙන හදලා දෙන මේ ප්‍රපංචය ඇසුරු කිරීම තමයි සාමාන්‍ය ප්‍රපංචන ස්වභාවය. එයා ඔකේ රස විඳිමින් නැවත නැවත ඉන්නවා. විඳිමින් නැවත නැවත විඳිමින් ඉන්නකොට අභ්‍යන්තර අතිශය සූක්ෂම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. තණ්හාවෙන් ආශාවෙන් විඳිමින් ඉන්නකොට විඳිනවා. ඒකට තණ්හා කරන වේදනාපච්චය තණ්හා. ඔන්න වේදනාපච්චය තණ්හා විඳිමින් ඉන්නකොට අතිශය සූක්ෂම ගැඹුරු කාරණයක් සිද්ධ වෙනවා. තණ්හාපච්චය උපාදාන. ඒක අපිට පේන්නේ නෑ. උපාදානය කියන කාරණේ අපිට ගෝචර නෑ. හැබැයි එක්තරා මට්ටමක අපිට විඳින බව නැවත නැවත විඳින බව කියන කාරණය සම්මතයට තේරෙනවා. විඳිනවා නැවත නැවත විඳිනවා. ඒ ස්වභාවයම තුල ඉන්නවා. එතකොට අභ්‍යන්තරික අතිශය සූක්ෂම ක්‍රියාවලියක් වෙනවා. ඒක තමයි උපාදානය කියන ක්‍රියාවලිය, මනස ඇතුළේ සිදු වෙන ක්‍රියාවලිය. ඒ කියන්නේ ඉවර නෑ ක්‍රියාවලිය කියලා අදහස. අපි ඒ මොහොතේ විඳලා තණ්හා කරලා ගත්ත ස්වභාවය ඉවර නෑ කියන එක තමයි උපාදානය කියලා කිව්වේ. ඉවර නෑ. ඒ මොහොතේ විඳලා ඉවර වුණා. විඳපු දෙයක් නැවත නැවත විඳලා ඒ මොහොතේ ඒ කතාව ඉවර කරාට ඒක ඉවර නැති බවයි උපාදානය කිව්වේ. ඒ උපාදානයේ වෙච්ච බව කොයිම මොහොතක හේතු වෙලා නැවතත් අපිට ඒව උරුම කරලා දෙනවා. නැවතත් අපිට භවයක්, නැවතත් අපිට එතන මම අදහස් කරේ සූක්ෂම භවයක් නෙවෙයි. සම්මතිය අපි නැවත උප්පත්තියකට යන බවක් අපිට ලබා දෙනවා. හෝ නැවතත් ක්ෂණයක් පාසා සම්මත මේ අපි ටික ගැඹුරට ගියොත් ඒ මොහොතේ මේ බව නැවත නැවත අපිට උදා කරලා දෙනවා. ඒ සැකස්ම උදා කරලා දෙනවා. උනා ධර්මය නොදැක්කහම වෙනදී. ධර්මය පරිසම්පාදේ නොදැක්කහම අවබෝධ නොකරගත්තාම මොකද්ද වෙන්නේ? අර පුරුද්දට අර විඳින බවට නැවත නැවත විඳීම් සිදු වෙලා අභ්‍යන්තරික සිදුවීමක් සිදු වෙන උපාදානය කියලා භවයේ හැදීම කියන. උපාදාන පත්‍ය භව උපාදානේ වුණා නම් භවයේ නිදාස් නැහැ. භව කියන්නේ අනාගතය ගොඩනගා ගන්න පුළුවන් අතිශය සූක්ෂම මානසික බීජයක්. මනසේ ඇතුළේ එක්තරා බීජ ස්වභාවයක්. ඒ බීජය මුල් කොටගෙන තමයි නව භවයකට සත්‍යය තල්ලු වෙලා යන්නේ. නව භවයකට සත්‍යය තල්ලු වෙලා ගියාට පස්සේ ඉතින් ආයි මේක කෙලවරක් නැහැ. හොඳයි. එහෙනම් අපි දන්නවා අපි දල අදහසක් ගත්තා. මෙන්න මේ හේතුඵල ධහම අවබෝධ නොකරගත්තාම මොකද්ද වෙන්නේ? නැවත නැවත භවය සකස් වෙනවා. ඒක නෙමෙයි මෙතෙක් කතා කරේ. එහෙනම් මෙතන තවත් අපිට පටිච්චසමුපාදය කියන ධර්මතාවයට අදහසක් ගන්න පුළුවන්. නැවත නැවත භවය සකස් නොවන ක්‍රමවේදයකට මනස තියාගන්න පුළුවන්. නැවත නැවත භවය සකස් නොවන විදිහට අපිට පුළුවන් නම් අපේ මානසික ස්වභාවය පවත්වන්න. එතකොට වෙන්නේ පටිච්චසමුප්පාදය. ඔය ඕනෑම ක්‍රමවේදයකින් මේ පටිච්චසමුප්පාදය කියන එක සිහිපත් කර ගන්නට පුළුවන්.
කිසිම ගැටලුවක් නැහැ. එතකොට නැවත නැවත භවය හැදෙන්නේ නැත්තම් එතනත් වෙන්නේ මොකද්ද? එක්තරා මට්ටමක පටිච්චසමුප්පාදයක් නොවන ස්වභාවය. ඇත්තටම අපි මාතෘකාව පොඩ්ඩක් වෙනස් වෙලා දැන් ගැඹුරට කාරණාව ගත කළා. අර ගැඹුරු පැත්තටම කාරණා ටික ගලාගෙන ගියා. කොහොම වුණත් පින්නතුනි අපිට මෙන්න මේ විදිහට පටිච්චසමුප්පාදය කියනකොට මේ වගේ අදහස් ටිකක් තියෙනවා. ඔව් සමගුණ ධර්මතා. එකට පිළ ක්‍රියාත්මක වීම. එතකොට පටිච්චසමුප්පාදය කියනකොටම පරමාර්ථ ධර්ම රාශියක් ක්‍රියාත්මක වෙනවා. පරමාර්ථ ධර්ම එකකින් මේ පටිච්චසමුප්පාදය සිද්ධ වෙන්න බෑ. පටිච්චසමුප්පාද සිද්ධ වෙන පරමාර්ථ රාශිය, සංස්කාර රාශිය එකට එකතු වෙන්නට ඕන. මතක තියාගන්න. අවම වශයෙන් දෙකක් එපා. දෙකක් එකතු වීම ක්‍රියාවලියක් නැහැ. අවම වශයෙන් දෙකක් ඕන. දෙකක් ඕන ක්‍රියාකාරීත්වයක් එතන තියෙනවා. එතකොට මතක තියාගන්නට ඕනි මේ වගේ හේතු එකතු වෙලා ඒ සකස් වෙනකොට එක සකස් වීමක් නෙමෙයි සකස් වෙන්නේ. එක ඵලයක් නෙමෙයි ඵල ගොඩාක් වෙනවා. හේතු ගොඩකින් ඵල ගොඩාක්. එහෙමයි. අපි මේක එකක් විදිහට කතා කරාට මේක පොකුරක් විදිහට කතා කරනකොට හේතු ගොඩාක් ඵල ගොඩාක්. හේතුවක් ඵලයක් නෙවෙයි. හේතු ගොඩාක් ඵල ගොඩාක් කියන න්‍යායට යනවා. හේතු ටිකකින් එක් ඵලයක් හැදෙනව නෙමෙයි. හේතු වලින් ඵල හැදීමේ ක්‍රියාව. හේතු ඵලයක්කට වඩා ඵල බහුවචන. හේතු කියන්නේ බහුවචන, ඵල කියන්නේ බහුවචන. හේතු ගොඩකින් ඵල නිර්මාණය වීමේ ක්‍රියාව. අතිශය සූක්ෂමයි. හොඳයි. එහෙනම් උදේවය. ධර්මය කියන්නේ උදේවය. ධර්මය දැක්කා. ඔව් උදේවය දැක්කන උන ධර්මයක තමයි පටිච්චසමුප්පාදය දැක්කා කියන්නේ. පටිච්චසමුප්පාදය කියන්නේ එතකොට මෙතන උදේවය කියන කාරණයක් ඒ කාරණයක් ගන්නවා. ඒ වගේම පටිච්චසමුප්පාදය කියන්නේ පටිච්චසමුප්පාදය දැක්කම වෙන ක්‍රියාවලිය මොකද්ද? නැවත නැවත භවය සකස් නොවෙන කියන කාරණය. ඒ කියන්නේ යමකුට හිතන්න පුළුවන් ඔව් මේ පටිච්චසමුප්පාදය දැක්කහම පටිච්චසමුප්පාදය තුල නැවත නැවත භවය සකස් නොවීම කියන කාරණයක් සිද්ධ වෙනවා. පටිච්චසමුප්පාදය දැක්කහම අවබෝධය තුල මම මෙතන අදහස් කරන්නේ මූලික ස්වභාවයක් ගැන එක ටිකක් අපි ඒ ගැන කාරණය කතා කරන එක මේ ධර්ම ස්වභාව වෙන පැත්තකට හරවන්නට වෙනවා. ඒක නිසා මම මෙතනදී ඒක එහාටම අරගෙන යන්නේ නැහැ. ඒක නිසා හොඳයි. කොහොමටත් මෙන්න මේ විදිහේ මේ ගොඩාක් කාරණා මේවා අපිට ගලපගෙන යන්න පුළුවන්. මෙන්න මුල් කාරණා ටික අපිට අතිශය වැදගත් වෙනවා. මේ මොහොතේ. මෙන්න මේ මුල් කාරණා ටික අපිට අතිශය මේ විදිහට මෙන්න මේ කාරණා ටික මෙන්න මේ කාරණේ ටිකක් මේ මොහොතේදී අපිට නොතේරනවා වෙන්නට පුළුවන්. මෙන්න මේ කාරණා ටික 100ට ගන්න. මෙන්න මේ කාරණා ටික හොඳට 100ට ගන්න. මෙන්න මේ විදිය නේද? මෙන්න මේ විදිය දෙයක් නේද මේ පරිසම්පාදේ කියන්නේ කියන කාරණේ හොඳට 100ට ගන්න. මනසට යොදන්න. හොඳයි. එතකොට ඔන්න ඔය ආකාරයට මානසිකාරයක් අපිට සම්පාදනය වෙන්නට ඕනි පටිච්ච සමුප්පාදය කියන කාරණය තුල. එතකොට සර්වඥන් වහන්සේ ලෝක අවබෝධය ලැබුවට පස්සේ ලෝක අවබෝධය ලැබීම කියන්නේ පටිච්චසමුප්පාද ධර්මතා වෙන කිසිම කෙනෙකුට අවබෝධ කරගන්න බැරි විදිහට ඒ සියල්ල හේතුඵල ධර්ම අවබෝධ කරගන්න.
එතකොට අර මම මතකද අපි මීට පෙර අපේ පාඩම නැවැත්තුවා යම් කිසි තැනක අපිට පරිසම්පාදේ මොන ටිකද අවශ්‍ය වෙන්නේ කියලා කාරණා. අන්න එතනදී සිහිපත් කර ගන්නට ඕනි මේ පටිච්චසමුප්පාදයෙන් අපිට අවශ්‍ය වෙන්නේ අපි දන්නවා මුළු කාලාත්‍රයේම ඒ ධර්මතා ටික පටිච්චසමුප්පාදයට අයත්. ඔව්. ඒ සියල්ල අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද අපිට අවශ්‍ය වෙන්නේ? මෙන්න මේ ටිකයි අපිට අවශ්‍ය වෙන්නේ. මොකක්ද? රූප. රූපයේ පරිසම්පාදයක් තිබෙනවද? ඒ පිළිබඳ අදහසක් යම් අවබෝධයක් තියෙන්න ඕන. චක්කුවේ යම් පරිසම්පාදයක් තිබේද? ඒ පිළිබඳ යම් අවබෝධයක් තිබීම අවශ්‍යයි. චක්ෂු විඥානයේ යම් පරිසම්පාදයක් තිබේද? ඒ පිළිබඳ අවබෝධයක් වෙනවා අවශ්‍යයි. ඊට පස්සේ මේ අරබය උපදින්නා වූ මනෝවිඤ්ඤාණ තිබෙනවා. මෙන්න මේ පිළිබඳ යථාභූතව මන අවබෝධයක් අවශ්‍යයි. එහෙනම් මේ කාරණා වලින් අපිට පැහැදිලි විය යුතු වෙන්නේ අපි දන්නවා කොහොමටත් රූපය පරිසම්පාදයට අයත්. අපි දන්නවා චක්කුවත් එහෙමයි. අපි දන්නවා චක්කු විඥානයත් එහෙමයි. මේ සියල්ල දැනගන්නා වූ විඥානය පරිසම්පාදයට අයත්. එහෙනම් මේ කතාව සම්මත වශයෙන් මෙහෙම මේ ආකාරයට පටන් ගත්තට පස්සේ ඒ පූර්ණය වෙන්නේ මෙතන. ඒ පූර්ණත්වයටපත් වෙන්නේ මෙතන. අන්න ඒකයි සිහිපත් කර ගන්නට ඕන. පූර්ණත්වයටපත් වෙන්නේ මෙන්න මේ කාරණා. රූපයත් පටිච්ච සමුප්පන්න තමයි. චක්කු විඥානයත් පරිසම්පන්නයි තමයි. චක්කු අසත් පරිසම්පන්න චක්කු විඥානයත් පරිසම්පන්න. හැබැයි අපිට අවබෝධ වෙන්නට ඕනේ අපිට කාරණය ගැඹුරට අපිට අවබෝධ වෙන්නට ඕනේ මෙන්න මේ මනෝ විඥාන. මේ මනස ගොඩ නැගෙන බව. හැබැයි මනස ගොඩ නැගෙන බව කියන කාරණේ එකපාරට අපිට අවබෝධ වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව මෙන්න මේ අවබෝධයටපත් වෙන්නට ඕනේ. මේ කාරණා ටික යෝනිසෝ මනසිකාරයට ක්‍රමානුකූලව දානකොට අපිට මේ මට්ටමට මනස ක්‍රමානුකූලව වැඩෙන්නට පටන් ගන්නවා. රූපය පරිසම්පන්නයි, චක්කුව පරිසම්පන්නයි, චක්කු විඥානය පරිසම්පන්නයි කියන එන අවබෝධය. ඒ සියල්ල ලැබෙන්නේ මනෝවිඥාන මට්ටමින් මනසින්. එහෙනම් මනසත් මොකක්ද? ඒකත් පටිච්ච සමුප්පාද. හැබැයි එක පාටම ඍජුවම මෙතනට බහැලා මේ කාරණා පිළිබඳ කතා නොකර මේ කාරණා පිළිබඳ යම් පැහැදීමක් නොකර ඍජුවම අපි මෙතන භාවිතා මෙනෙහි කළා මේක මනෝවිඤ්ඤාණ පරිසම්පන්නයි කියන ස්වභාවයට ආවට ඒක පූර්ණත්වයට පත්වෙත්ම ගමනක් කියන එක ටිකක් වෙලාවකදී කියන්න බෑ. සසර ගමනේ මේ ටික සම්පූර්ණ කළා යම් මට්ටමකට රූපේ ආදීනවය මෙන්න මේවා ආදීනවේ දැකලා ඇවිල්ලා තිබෙන කෙනෙකුට භාවනාවෙන් මේකෙදි ලෝක අවබෝධයකට යන්නට පුළුවන්. හැබැයි අපි මනස පැත්තෙන් මනසින් මෙන්න මේවයි මුලින්ම ස්වභාවය යම් මට්ටමකට අත්දකින්න ඕන. මේවත් පටිච්ච සමුප්පන්නයි කියන අවබෝධය අවශ්‍යයි. එතකොට තමයි අපි මේ කාමාවචර මට්ටමේ ඉන්න කාමාවචර සත්තු විදියට රූපේට තියෙන ආශ්‍රෝය වශයෙන් තියෙන ඒ බැඳීම් කියන කාරණය ක්‍රමානුකූලව ලිහිලා
එහා සම්බන්ධයෙන් තියෙන ඒ තෘෂ්ණාව, එහා සම්බන්ධයෙන් කෙලස් ටික කැපෙන්නේ, ගෙවෙන්නේ. ඒක නිසා රූපය පටිච්චසමුප්පන්නයි කියන කාරණේ වැදගත්. චක්කුව පටිච්චසමුප්පන්නයි කියන කාරණේ වැදගත්. ඒ කාරණා ක්‍රමානුකූලව මෙනෙහි වුණාට පස්සේ මනෝවිඤ්ඤාණ ටිකත් ඒ මට්ටමමයි මේකමයි කියන ධම්මානුපස්සනාවේ අපිට යම් මට්ටමකට අපිට මේ තේරෙන මට්ටමකට අවබෝධ වෙනවා. ඉතින් ඊට වඩා මනාකොට මේක අවබෝධ විය යුතු වෙනවා. මම කියන්නේ අපිට දැනෙන විදිහටනේ. ඒ නිසා එහෙනම් අපි දැනගන්නට ඕනේ දැන් සර්වඥන් වහන්සේ පටිච්චසමුප්පාදේ කියලා දේශනා කරනකොට එහෙනම් අපි දැන් මිදුණා කාලාත්‍රයේ සියලුම ධර්මතාවලෙන් මිදිලා රූප චක්කු විඤ්ඤාණ. ඊට පස්සේ මෙතන පළවෙනි කාරණේ නෙමෙයි හයවෙනි කාරණේ කියන්නේ මොකක්ද? මන නේ ධම්ම. හයවෙනි කාරණේ කියන්නේ ධම්ම මන මනෝවිඤ්ඤාණනේ. මේ පළවෙනි ద్వාරේනේ. පළවෙනි ద్వාරේ මේ හයවෙනි ద్వාරේ. මේක 6 නේද? හයවෙනි ద్వාරේ. හොඳයි. එතකොට ඔන්න ඔය විදිහට මෙන්න මේ ධර්මතා 18 පිළිබඳව තමයි අපිට එතකොට මේ පටිච්චසමුප්පාදේ කියන කාරණය අපිට යොදන්න වෙන්නේ. අනිත් බාහිර ධර්මතාවලින් මිදිලා. ඒක තමයි අපි සිහිපත් කරගත යුතු වෙන්නේ. ඊට පස්සේ සර්වඥන් වහන්සේ දැන් මේ වෙනකොට දන්නවා මේකත් පටිච්චසමුපාදයට අයත්. මේකත් පටිච්චසමුපාදයට අයත්. මේකත් පටිච්චසමුපාදයට අයත්. මේ ඔක්කොම පටිච්චසමුපාදයට අයත්. ඔව් හරි. මෙන්න මේ සියලු ධර්මතා තුලින් මෙන්න මේ සියල්ල අවබෝධ කරගෙන සර්වඥන් වහන්සේ පටිච්චසමුප්පාද ක්‍රමවේදය යම් යම් අංගයන්ගෙන් යුක්ත ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා පින්වතුනි. මේ සියලු ක්‍රියාකාරීත්වයන් අවබෝධ කරගෙන සියලු ක්‍රියාකාරීත්වයන් අවබෝධ කරගන්න. දැන් එතකොට මතක තියාගන්නට ඕනි සියලු ක්‍රියාකාරීත්වයන් කියලා මෙතන අදහස් කරේ රූප චක්කු විඤ්ඤාණ ධම්මමන මනෝවිඤ්ඤාණ කියන ධර්මතා 18 ඇතුළේ. අන්න එතන සියලු ධර්මතා ටික අවබෝධ කරගන්න. ඊට එහා සරච්චනාංශ අවබෝධ කරගත්තා. හැබැයි මේ අපිට අවශ්‍ය පරිසම්පාදේ දැන් අපි ඒවෙන් මිදලා ඇවිල්ලා තියෙන්නේ. යම්කිසි සත්වයාගේ මූලික ක්‍රියාකාරී ස්වභාවයට. සියල්ලෙන් මිදලා. සත්වයාගේ මූලික ක්‍රියාකාරී ස්වභාවයටයි අපිට දැන් ඇවිල්ලා ඉන්නේ. එතනයි අපිට දැන් දැනගන්න ඕනේ. ඒකනොත් දැන් අපි රූපය චක්කු විඥාණයට වඩා ප්‍රමුඛ ස්ථානය දුන්නා මනෝවිඤ්ඤාණ පැත්ත. එතනත් දුන්නා මනෝවිඤ්ඤාණ පැත්ත. මනධම්ම මනෝවිඤ්ඤාණ. මනධම්ම මනෝවිඤ්ඤාණ වලින් මේරු මනෝවිඤ්ඤාණ කියන කතාව. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොනවද? මේරු මනෝවිඤ්ඤාණ. මේ තියෙන්නේ මේරු මනෝවිඤ්ඤාණ කියන ස්වභාවය. එහෙනම් ධර්මතා 18න්ම අපි දැන් තෝරගත්ත ප්‍රකට කෙනෙක් කවුද? මේරු මනෝවිඤ්ඤාණ කියන ස්වභාවය. මනෝවිඤ්ඤාණ මේරු මනෝවිඤ්ඤාණ. එහෙනම් සර්වඥන් වහන්සේ මෙන්න මෙතන තියෙන සියල්ල මේ සියල්ල කියලා අදහස් කරන්නේ මෙතන බුදුහාමුදුරුවෝ වචනයෙන් කියන අනදෙම සියල්ල දේශනා කරනවා කියලා. බුදුහාමුදුරුවෝ සියල්ල කියලා කියන්නේ මෙන්න මේ ටිකට. සියල්ල කියලා කිව්වේ මොකද්ද? සියල්ල කිව්වේ මෙන්න මේ ධර්මතා 18ට. සියල්ල කිව්වේ මේකයි. සියල්ල කියලා කිව්වේ මේකයි. හොඳට මතක තියාගන්න ඕනේ. සියලු දේ කිව්වේ මේකට. සියලු දේ.
සරචනන්සේ දේශනාවෙන් කියන සියල්ලට වඩා යම් දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා කිව්වොත් එහෙම යමෙක් කියනවා නම් ඒක වචන මාත්‍රයක් විතරයි. මෙන්න මේ සියල්ලට වඩා යමෙක් කියනවා නම් යමක් තියෙනවා කියලා මේ ලෝකේ. ඒක වචන මාත්‍රයක් විතරයි කියන්නේ. හැබැයි එහෙම දෙයක් තියෙනවා. ඒක දන්නේ කවුද? සරචනන්සේ විතරයි කියලා සරචනන්සේ දේශනා කළා. සියල්ලට වඩා යමක් තියෙනවා නම් ඒ සියල්ල අවබෝධ වෙන්නේ කවුද? මේ සියල්ලට වඩා යමක් තියෙනවා මේ ලෝකේ. ඒ සියලු දේවල් අයිති වෙන්නේ සරක්ෂ ගෝචර විචිත විතරයි. සරක්ෂණ වහන්සේ විතරයි සියල්ල ඉක්ම වූ සියල්ල දන්නේ. සියල්ල ඉක්ම වූ සියල්ල දන්නේ සරක්ෂණ වහන්සේ විතරයි. එන මේ සියලු ධර්මතා මේ සියල්ල පරිශ්‍රණය කරන සරක්ෂණ වහන්සේ. මෙතන සියල්ල කියලා අදහස් කරේ මේ ධර්මතා 18 කියලා ගන්න. සියල්ලෙන් ඉක්මවුණු සියල්ලක් සරක්ෂණ වහන්සේ දන්නවා. සියල්ලේ ඉක්මුණු යම් දෙයක් යමෙක් දන්නවා කියනවා නම් ඒක නිකන් වචන මාත්‍රයක් විතරයි කියන්නේ. දැන් අපි උපාදානය කියලා අපි කිව්වට ඒක වචන මාත්‍රයක් විතරයි අපිට ඒක හිතා ගන්න බැරි ක්‍රියාවක්. සියුම් ක්‍රියාවක්. සියල්ල ඉක්මුණු සියල්ලක් තියෙනවා මේකට. ඒක බුද්ධ ගෝචරයි. ඒක සරක්ෂණ ගෝචරයක්. මෙතන සියල්ල කිව්වේ. එහෙනම් මේ ධර්මතා 18 මෙන්න මේ සියල්ලෙන් සියලුම දේ ධර්මතා එකතු කරලා කැටි කළා බුදුහාමුදුරුවෝ එක්තරා ක්‍රමවේදයක් පටිසම්පද ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෝකයක්. සියලු බුදුවරු නොඉක්මව ඒ සියලු බුදුවරුන්ගේ න්‍යායන් අනුගමනය කරමින් ඒ න්‍යායන්ට ගැළපෙමින් සම්මුතියට හරවලවා සකස් කරනවා එක්තරා විදිහට මේක ගලප්පලා ලෝකයට කියා දෙනවා. මේ සියල්ල අවබෝධ කරගත් බුදුහාමුදුරුවෝ කොහොමද ඒක දේශනා කරන්නේ? අන්න එතන පටිච්ච සමුප්පාදය කියන අපිට අවශ්‍ය පොතේ තිබෙන ඒ ත්‍රිපිටකය සඳහන් කරනකොට පටිච්චසමුප්පාදය කියලා සඳහන් කරනවා. අන්න එතන පටිච්චසමුප්පාදය කියලා අපි දැන් මෙතෙක් කල් දැනගත්ත පටිච්චසමුප්පාදය මොකක්ද? යමෙක් පටිච්චසමුප්පාද දන්නවද? ඌ කියන ඔය ඉස්කෝල ළමයි එහෙමත් දන්නවා. ඉස්කෝලේ උගන්වනවා ඉතින්. දහම් පාසලෙත් උගන්වනවා. ඒ පටිච්චසමුප්පාදය මොකක්ද? අන්න ඒ විදිහට තමයි පටිච්චසමුප්පාදය ඉදිරිපත් කළේ සරක්ෂණ වාසී මේ සියල්ල දිහා බලන. සියල්ල දිහා බලලා පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන යම් ආකාරයක. සියලුම දෙනා අන්නේ පටිච්චසමුප්පාදය නම් දන්නවා. බෞද්ධ විදිහට දන්නවා ඒ පටිච්චසමුප්පාදය. ඒක තමයි බුදුහාමුදුරුවෝ මේ යථාර්ථය මතු කරලා සකස් කරලා ඒක සම්මතයට නගපු ක්‍රමවේදය. මොකද මේ පටිච්චසමුප්පාදය ඒ කොහොමද ඉදිරිපත් කරන සාරාංශයන් වාසේ. ඒක ඉදිරිපත් කරන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාර කියනකොට එතන තියෙනවා පටිච්චසමුප්පාදය තිබෙනවා. ඒතර අවිද්‍යාව කියන පටිච්චසමුප්පාදයෙන් ඵලයක් හදනවා. සංස්කාර කියන ඵලය. අවිද්‍යාව කියන පටිච්චසමුපාදය ධර්මතාවය අන්‍ය හේතු කරගෙන ප්‍රධාන වශයෙන් සංස්කාර ජනනය වෙනකොට සංස්කාර කියන ධර්මතාවයක් ජනනය වෙනකොට ඒකට මූලික ප්‍රධානම ප්‍රත්‍ය ලබා දෙන අවිද්‍යාව කියන ධර්මතාවය. අන්න සරච්චන් වහන්සේ මේ ධර්මතා 18 අසුරු කරගෙන සරච්චන් වහන්සේ මේ ධර්මතා 18 අසුරු කරගෙන සියල්ල අවබෝධ කරගෙන මේ ධර්මතා 18 පැවැත්ම පිළිබඳ මේ ධර්මතා 18 පැවැත්ම පිළිබඳ එක්තරා ක්‍රමවේදයක් ඉදිරිපත් කරනවා. ඒ ක්‍රමවේදය පිළිබඳ ඉදිරිපත් කරනකොට බුදුහාමුදුරුවෝ ඒ ක්‍රමවේදයට භාවිතා කරන්නේ අර ධර්මතා 18න් අපි ගොඩනගාගත්ත
මේරු මනෝවිඤ්ඤාණ කියන එක. මේරු මනෝවිඤ්ඤාණ. මේරු මනෝවිඤ්ඤාණ වලට තමයි ඍජුව ඒ කියන දර්ශනය ඇතුළත් වෙන්නේ. ඒ නොමේරු මනෝවිඤ්ඤාණ කියන හෝ චක්කු විඤ්ඤාණ කියන ධර්මතාවයේ පරිසම්පාදයට අයත් වුණාට ඒක පරිසම්පන්න වුණාට අර පටිච්චසමුප්පාදය කියලා ඉදිරිපත් කරන ධර්මතාවය තුල සූත්‍ර පිටක වශයෙන් සරච්චන් වහන්සේ දේශනා කරන උත්සාහ ගන්නේ මේරු මනෝවිඤ්ඤාණවල ක්‍රියාකාරී ස්වභාවය. මොකද මේක තුල තමයි පැවැත්ම තියෙන්නේ. පටිච්චසමුප්පාදය කියලා කිව්වේ පැවැත්ම. පටිච්චසමුප්පාද පිළිබඳ අනවබෝධය කිව්වේ පැවැත්ම. පටිච්චසමුප්පාදය කිව්වේ පැවැත්ම. ඒ පිළිබඳ කෙනෙකුට අනවබෝධ නම් ඒ චිත්ත පරම්පරාව කෙලවරක් නැතුවම මේ බවත් එක්ක ගමන යනවා. එහෙනම් සරච්චන් වහන්සේ මේ විදිහට අංග 12කින් යුගල 11කින් ඉදිරිපත් කරන ක්‍රමවේද ඍජුවම එල්ල කළා තියෙන සූත්‍ර පිටක වශයෙන් අපි ගත්තොත් එහෙම මේරු මනෝවිඤ්ඤාණවල. ඒ පටිච්චසමුප්පාදයෙන් හේතුව ඵලයක් වෙලා ඵලය නැවත හේතුවක් වෙලා ඒ හේතුවේ නැවත ඵල හට ගන්නවා. ඒ වගේ හේතු ඵල දහමක් වෙන ක්‍රියාවලිය. දැන් අපි මූලික වශයෙන් ගත්තොත් අපි අනාගතයේදී වෙන වෙනම කතා කරනවා. අපි දන්නවනේ මේ හේතුඵල ධම පෙන්වන්නේ මේ විදිහට යුගල 11කින් පළවෙනි යුගලය, දෙවන යුගලය, තුන්වෙනි යුගලය, 4, 5, 6, 7, 8, 9, 10, 11. කොහොමද පෙන්වන්නේ? පළවෙනි එක පෙන්නවා අවිද්‍යා පත්‍ය සංකාර. දෙක පෙන්නවා සංඛාර පත්‍ය විඥාන. ආදී විදිහට පෙන්වනවානේ. සරච්චන් වහන්සේ අපි ඔබ පුංචි කාලේ ඉඳන් කටපාඩම් කරන ලද ධර්මතා ස්වභාවයක් තියෙනවා. ওই විදිහ. මෙන්න මේ ටික කිව්වේ මේ විදිහට මේ යුගල වශයෙන් අංග වශයෙන් සරච්චන් වහන්සේ පෙන්වලා දුන්නේ. මේ සත්වයේ සසර ගමන යන ක්‍රමවේද. සත්වයේ සසර ගමන යනකොට ඒ සසර ගමනේ මූලික ක්‍රියාකාරීත්වය. මේ මූලික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම මානසික ක්‍රමවේද. මේක රූපත් එක්ක වක්‍රාකාරව සම්බන්ධ වන ඍජුව මේක සම්බන්ධ නැහැ. මේක රූප ගැන කතාවක් කතා කරනවා. හැබැයි රූප ගැන කතාව කතා කළාට මේක සම්පූර්ණයෙන්ම කතා කරන්නේ නාම ධර්මතා ස්වභාවයක් පිළිබඳ. මේරු මනෝවිඤ්ඤාණ හට ගැනීමත් ඒ මේරු මනෝවිඤ්ඤාණ වලින් භවත්‍රික ගමන සකස් වෙන ආකාරයක් තමයි මෙහිදී පෙන්වන්නේ සකච්ඡා. ඒක තමයි මෙහිදී දැනගන්න. ඒක යම්කිසි ක්‍රමයකට සරණක්යන් වහන්සේ යම්කිසි ක්‍රමවේදයකට මේක ඉදිරිපත් කරනවා. අවිද්‍යාවෙන් පටන් අරගෙන අවිද්‍යාව පත්‍ය සංස්කාර පටන් අරගෙන ජාතිපත්‍ය ජරා මරණ දුක්ඛ දෝමනස්ස උපාදාය සම්භවಂತಿ කියන ඒ ධර්මතා ස්වභාවය දක්වා මේක න්‍යායාත්මකව අපිට පෙන්වනවා.
මේ න්‍යායාත්මකව පෙන්න මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ සත්‍ය සසර ගමන යන ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ පරමාර්ථ වූ සත්‍යයක්. ඒක තමයි පෙන්වන්නේ. අති සූක්ෂම සත්‍යයක්. පෙරබුදුවරු නොඉක්මවා ක්‍රමවේදයකට පෙන්වනවා. එතකොට කොයි දවස්වල සර්වඥාන් වහන්සේ කෙනෙක් පහළ වුණත් යම් පටිච්චසමුප්පාද පිළිබඳ අවබෝධයක් ගත්තත් එක්තරා විදිහකට මේ ක්‍රමවේදයට අයත් වෙනවා. ද සර්වඥාන් වහන්සේ කෙනෙක් කියන්නේ මේ පටිච්චසමුප්පාද පිළිබඳ පූර්ණත්වයටපත් වීම. සර්වඥාන් වහන්සේ නමක් කියන්නේ පටිච්චසමුප්පාදේ පූර්ණත්වයටපත් වෙනවා. ඉතිරි වෙලා නැහැ දැනගන්න. හැබැයි බෝසත් කාලයේදී පවා මේ අංග 12 පිළිබඳව මේ යුගල 11 පිළිබඳව මෙනෙහි කරනවා මානසිකාර කරනවා. මොකද සර්වඥාන් වහන්සේ ගෞතම බුදුන් පෙරබුදුරුන් සහ තමා විසින් බෝසත් කාලයේ පරිසම්පාදයේ පිළිබඳ මෙනෙහි කරන ආකාරය පිළිබඳ දේශනා 6ක් 7ක් වගේ ස්වභාවයක 5ක් මම හිතන්නේ ස්වභාවයක සූත්‍ර තිබෙනවා. මේ බෝසතුන් කාලේ කොහොමද මේ පරිසම්පාදය සම්මර්ෂණය කරන්නේ? කොහොමද මෙනෙහි කරන්නේ කියන කාරණේ. ඒ කියන්නේ ඒ කාලේදී පවා බෝසත්තුරු මේ පරිසම්පාදය මෙනෙහි කරනවා. මේක පූර්ණත්වයට අවබෝධයකටපත් වෙන සම්මා සම්බුද්ධත්වයටපත් වුණාට පස්සේ. එහෙනම් මේ විශ්ව පැවැත්ම සත්වයාගේ විශ්ව පැවැත්ම සත්‍ය සංසාරේ ගමන යන පිළිවෙල පෙන්වා දෙන ක්‍රමවේදයක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. එකයි මේදී පින්නතු දැනගන්නට ඕනේ. සත්‍ය සංසාරේ ගැන යන ක්‍රමවේදය. සියලුම සත්වය දැනගත්තත් නොදැනගත්තත් මෙන්න මේ වගේ පරමාර්ථ ක්‍රමවේදයකට අනුකූලව මෙන්න මේ වගේ අවකාශගත සිද්ධියක් සිද්ධ වෙලා තමයි මේ සත්වයන් නොදැනුවත්ව මේක වෙන්නේ. ඒ සත්වයා දන්නේ නැහැ. නමුත් වැඩ කරන ක්‍රියාවලිය මේකයි. සත්වයා දන්නේ නැහැ වැඩ කරන ක්‍රියාවලිය මේක. එතකොට සත්වයා සංසාරේ ගමන යනවා. හොඳට මතක තියාගන්න ඕනේ. සෑම සත්වයක් දන්නේ නැති වුණාට සිද්ධ වෙන්නේ මේ වගේ ක්‍රියාවලියක්. සම්මතේර වර්ණ කොට පස්සේ මේ වගේ ක්‍රියාවලියක් මේ ක්‍රියාවලිය සිද්ධ වීම තුලින් සිද්ධ වෙන්නේ මොකක්ද? සත්‍ය සංසාරේ ගමන යනවා. ඒ සත්‍ය සංසාරේ ගමන යන ක්‍රියාවලිය පහදා දෙන ක්‍රමවේදය තමයි මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ. හොඳයි. එහෙනම් පටිච්චසමුපාදය කියන ධර්මතාවය දැක්කනම් මොකද්ද වෙන්නේ? දැක්කා කියන්නේ අවබෝධ කරගත්තා නම් තේරුණා නම් අන්න සරක්ෂන් වහන්සේ කියනවා නූල් බෝලේ ලියාගත්තා. පමගාලේ නිදහස් වුණා. නුඹත් මහත් ආනන්දයෙන් මේ සංසාරේ ගමනේ ආවේ මේක තේරුම් නැති නිසා. මේක පැටලෙච්ච නූල් බෝලයක් වගේ. මේක තේරෙන්නේ නැහැ. මේක තේරුණා නම් සංසාර ගමන නවතිනවා. ඒක තමයි මේ තියෙන ආශ්චර්ය. එහෙනම් මේ පටිච්චසමුප්පාදෙ මෙන්න මේ ආකාරයට සිද්ධ වෙනවා කියලා දැනගත්තා නම් අවබෝධ වුණා නම් සත්‍ය සංසාරයෙන් මිදෙන්න. දැන් මෙතන අදහස් කරන්නේ පටිච්චසමුප්පාද අවබෝධය කියන කාරණය. දැන් පටිච්චසමුපාදය කියලා අදහස් කරේ උදේ වය. එතන පටිච්චසමුපාදේ උදේ වය. මේ සිළුමු දේවල් අවබෝධය තමයි. එතන මේ පිළිබඳ පටිච්චසමුපාද පිළිබඳ අවබෝධ වුණා කියන්නේ සත්‍ය සංසාරයෙන් මිදුණා. අනූල් බෝලේ ආයි ගැට ගැහෙන්නේ නැහැ. අවබෝධ කරගත්තා. බණ ආශ්‍රය දහම මේක. එතකොට සිහිපත් කරගන්නට ඕනි මේ පටිච්චසමුපාදය කියලා අංග 12කින් යුගල 11කින් පෙන්වුවේ පෙරබුදුවරු නොඉක්මවා
මේක එක්තරා ක්‍රමවේදයක්. කොයි බුදුවරු ලෝක අවබෝධය ලැබලා සත්‍යා නිදහස් කරන්නට භාවිතා කරන සකස් කරගත්ත ක්‍රමවේදය. එහෙනම් මේක සකස් කරගත්තා කියලා අදහස් කරේ තියෙන සැකස්මක්, තියෙන දෙයක්. ඉදිරිපත් කරන ක්‍රමවේදයක් සකස් කිරීම කියන්නේ. මේ ලෝකේ පරමාර්ථ විදිහට තියෙන දෙයක් ඉදිරිපත් කරන ක්‍රමවේදයට තමයි මේ සකස් කිරීම කියලා කිව්වේ. කොහොමද සකස් කරලා තියෙන්නේ? මෙන්න මේ අංග 12කට. යුගල 11කට. අවිද්‍යාව පත්‍ය සංඛාරා ඉඳලා ජාති පත්‍ය ජරා මරණ දක්වා කරන ක්‍රමවේද. එහෙනම් මේකෙදි මොකද්ද පෙන්වන්නේ? මේ මෙතනදී පෙන්වන්නේ මේරු මනෝ විඥානයක් සකස් වෙන ආකාරය. මේරු මනෝ විඥාන සකස් වෙන ආකාරය තමයි මෙතනදී පෙන්වන්නේ. මේරු මනෝ විඥාන සකස් වීම කියන කාරණය අතිශය ගැඹුරු සූක්ෂම කාරණයක්. මේ ආකාරයේ දැක්ම, මේ ආකාර අවබෝධය බුද්ධ විෂයක්මයි. මේ ආකාරයට කියන්නේ මෙන්න මේ අංග 12ක් විදිහට පෙන්වන්න පුළුවන්. මේකේ මුල් අංගය අවිද්‍යාව පත්‍ය සංඛාරයයි. මේ අවසානයේ ජාතිපත්‍ය ජරා මරණය. මේක මුල ඉඳන් අගට, අග ඉඳන් මුලට, මැද ඉඳන් මුලට, මැද ඉඳන් අගට මේ සියලුම ආකාරයන්ගෙන් මේ සියල්ල අවබෝධ වෙන සරච්චන් වහන්සේට පමණයි. ඉන් අර අනිත් සෑම කෙනෙකුටම මේ යම් ආකාරයක අවබෝධයක් වෙනවා. යම් ආකාරයක අවබෝධය ඇති සත්‍ය සසර ගමනින් විදේ. මේ සියලුම ආකාරයෙන් පරිසම්පාදයේ අඩුවක් නැතුවම අවබෝධ වෙන සරච්චන් වහන්සේට පමණයි. එහෙනම් මතක තියාගන්නට ඕනි අපිට මේ විදියට කටපාඩම් කරලා මේ විදියට මේක කීවාට මේක අතිශය සූක්ෂම අවබෝධයක්. ඒ අවබෝධය මතු පිටට ගත්තට පස්සේ තමයි මෙන්න මේ විදිහට කියන්න පුළුවන් වෙන්නේ. හැබැයි මට මෙහෙම අවබෝධයක් කියන කාරණය මට මෙහෙමයි කියන එක එහෙම අපට තේරෙන එකක් නෙවෙයි. දැන් අපි දන්නේ නැහැ අපිට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන ධර්මතා ස්වභාවයට සාපේක්ෂව මොනතරම් ලෝක අවබෝධය වෙලාද කියලා. වේදනා පත්‍ය තණ්හා කියන ස්වභාවයට අනුකූලව අපිට මොනතරම් ධර්ම අවබෝධයක් තියෙනවද මේ භාවනාව තුළ කියන කාරණේ අපි කාටවත් එහෙම කියන්න බෑ. ඒක අවබෝධයක්නේ. අවබෝධයක් කියන්නේ ඒක ප්‍රඥප්තිය ළඟලා කියන්න එහෙම බෑ අපිට කාටවත්. ඒ පිළිබඳ එහෙම කියන්න පුළුවන් ඥානෙ තියෙන සරච්චන් වහන්සේකටම පමණයි. සරච්චන් වහන්සේ නමකට පුළුවන් මෙන්න මෙයාට මෙන්න මේ විදිහට මේක මෙන්න මේ මට්ටම් වලින් අවබෝධ වෙලා තියෙනවා කියලා එහෙම කියන්න පුළුවන්. මොකද අර සියුම් ಗುಣ ටික. ඒ සියුම් ಗುಣ ඒ සියල්ලෙන් ඉක්ම වූ සියුම් ගුණ පවා සියල්ලෙන් ඉක්ම වූ තැන දේ පවා සරච්චන් වහන්සේට පටිච්චසමුප්පන්න වශයෙන් අවබෝධ තියෙන නිසා එතන පරිසම්පාදයට අවබෝධ වෙයි. සියල්ලෙන් ඉක්ම වූ යමක් තියෙනවා නම් අපි කතා කරන්නේ. එතනත් අවබෝධ කරගන්න පුළුවන් සරවචනා ගුණේ තියෙන නිසා පුළුවන් ඕනම ධර්මතා ස්වභාවයක් ගැන උන්වහන්සේ. හැබැයි අපිට මෙහෙම දැන් මට අවිද්‍යාව පත්‍ය සංකාර දැන් අවබෝධ වුණා සංකාර පත්‍ය විඥාන එහෙම අවබෝධ වුණා කියලා එහෙම කාරණයක් කියන්න බෑ. හැබැයි ඒක අවබෝධ වෙච්ච බවට සම්මතයට එක්තරා විදිහට වර්ණගෙන පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. වර්ණගල එනවා දැන් මට මෙහෙම තේරෙනවා. දෙන්නේ අවිද්‍යාව නිසා මේ සකස් වෙනවා කියන කාරණේ. ඒත් අර අවබෝධයේ එක්තරා අවස්ථාවක්ම තමයි ප්‍රකට වෙලා ඉන්නේ. එතන අපි ඉතින් සිහිපත් කරගන්නට ඕනේ මේ අවබෝධයක් මේ අපි මේ වචන ටික කීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. හැබැයි යම් මට්ටමකට මේ පරිසම්පාද දර්ශනය පිළිබඳ මේ විදිහට ප්‍රකට වෙලා මේ විදිහට નિરાයාසයෙන්ම ධර්මය ගලාගෙන එන කෙනෙක් ඉන්නවා නම් රට යම් මට්ටමකට පරිසම්පාද අවබෝධ නැහැ කියන්න බෑ. එහෙම එකකුත් තියෙනවා. ඒක නිසා මේ විදිහට මෙනෙහි කරනකොට අපිට භාවනාව හොඳට වැඩෙන්නට අවශ්‍ය මූලික දේ ලැබෙනවා. හොඳයි.
එහෙනම් මතක තියාගන්නට ඕනේ සර්වඥ වහන්සේලාගේ දේශනාව අනුව මේ මනෝවිඤ්ඤාණයන්ගේ මේරු මනෝවිඤ්ඤාණයන්ගේ පැවැත්ම හෙවත් සත්වයා සංසාරේ යෑම කියන කාරණේ මේරු මනෝවිඤ්ඤාණයගේ සැකස්ම කියන්නේ සත්‍ය සංසාරේ ගමන යනවා කියන එක. මේරු මනෝවිඤ්ඤාණ පහළ වෙන්නේ නැහැ කියන්නේ සත්‍ය සංසාරේ ගමන ඉවත් වුණා කියන එක. පටිසම්පාද අවබෝධ වුණා නම් මේරු මනෝවිඤ්ඤාණ සකස් වෙන්නේ සත්‍ය නිදහස් වෙනවා. සත්‍යෙක නිදහස් වීමක් නෙමෙයි සම්මුතිය කිව්වට ඒ ධර්මතා කාණ්ඩය පහළ නොවිය. නැවත. හොඳයි. මේ විදිහට ඔන්න සත්වයාගේ පැවැත්ම. මෙන්න මේ විදිහට දේශනා කළා. මතක තියාගන්නට ඕනි මේ දේශනාව සර්වඥන් වහන්සේ සුදුසු පරිදි අංග අඩු වැඩි කරමින් මේ දේශනාව නොඑක් ආකාරයෙන් නොඑක් තැන්වල දේශනා කළා. ඒ දේශනා ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ මේකත් සකස් කර ගැනීමක් නේ. මේකෙන් අංග අඩු කරන්න හෝ අංග වැඩි කරන්න. උන්වහන්සේට පුළුවන්. මේක පැවැත්මක් නේ. මේක සකස් කර ගැනීමක් නේ. යම කෙනෙක් වොත් මේකම මේ ක්‍රමවේද හොල්ලන්නවත් බෑ, මේකට එකතු කරන්නත් බෑ, මේක අඩු කරන්නත් බෑ, මේක විනාශ කරන්නත් බෑ කියන එක්තරා එක දික්තියක්. සර්වඥන් වහන්සේම පෙන්වනවා මේකට අංග වැඩි කරලා, අංග අඩු කරලා, මුලැමැදාග වෙනස් කරමින් ඒ දේශනා සකස් කරනවා. හැබැයි ඒ සියලු දේශනා ඉක්මවන ලද ක්‍රමවේදය තමයි මේක. එනම් පටිච්චසමුප්පාදය කියලා පොදුවේ පෙන්නකොට සර්වඥන් වහන්සේ පෙන්වන්නේ මේ විදිහට අවිද්‍යාව පත්‍ය සංඛාර වලින් පටන් ගත්තා වූ ජාති ජරා මරණ වලින් ඉවර වෙන්නා වූ මෙන්න මේ ක්‍රමවේදය. අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන ආදී විදිහට මේ ක්‍රමවේදය තමයි සර්වඥන් වහන්සේ පෙන්වන්නේ. එහෙනම් මේ වෙනකොට අපි දැනගත්තා එහෙනම් මේකමද සියල්ල මේ විදිහට මේ අංග මේ විදිහටම අඩුවක් වැඩුවක් නැතුව තියෙන්න ඕන තැන එහෙම එකක් නැහැ. සුදුසු පරිදි සර්වඥන් වහන්සේ මේ අංග මේ පළවෙනි අංගෙන් නොකිය මේ අංගෙන් පටන් ගන්න දේශනා තියෙනවා. මේ වේදනා පත්‍ය තණ්හා වලින් පටන් ගන්නා දේශනා තියෙනවා. ජාති ජරා මරණ වලින් විතරක් පරිසම්පාද දේශනා කරපු අවස්ථා තියෙනවා. මේ මම ඉදිරියේදී පෙන්නනවා මේ පරිසම්පාද දේශනා කරනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර නැතුව මෙන්න මේ ඉතිරි අංග වලින් පෙන්නපුවා. මේ අංග දෙකක් නැතුව ඉතිරි අංග වලින් පෙන්නපුවා. ඒ වගේ මේ විවිධාකාර විදිහට මේක දේශනා කරනවා. මැදින් පටන් ගන්න අගට. මැදින් පටන් ගන්න මුලට. මුලින් පටන් ගන්න මැදට. එතකොට අගින් පටන් ගන්න මුලට. ආදී විදිහට විවිධාකාර විදිහට මේ දේශනාව බුදුහාමුදුරුවෝ සකස් කරනවා. හැබැයි සකස් කිරීමේට සියලු බුදුරු භාවිතා කරන පරිසම්පදිකම භාවිතා කරන ක්‍රමවේදය තමයි අර අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන විදිහට මේ ජාති ජරා මරණ වලින් ඉදිරිපත් වන මේ අංග 12කින් යුක්ත යුගල 11කින් යුක්ත ක්‍රමවේදය. පැහැදිලිනේ. එතකොට මෙන්න එතකොට දැන් මතක තියාගන්න අපි පරිසම්පාදේ කියනකොට එහෙම අදහස් කරලා මේ අංගමද මේ කියන්නේ අපේ විවිධාකාර මතක තියාගන්න මේක අවබෝධයක් කියන එක මතක තියාගන්න. දැන් විතක සරක්ෂණ අවිද්‍යාපත්‍ය සංඛාරකින් තනි පදේ අරගෙන සංඛාරපත්‍ය විඥාන මේ එක පදයක් අරගෙන මේ මුළු මේ භවත්‍රික පැවැත්මම බුදුහාමුදුරු විස්තර කරනවා. ඒ දේශනාවලදී. පද කීපයක් කරන් දේශනා කරනවා. මේ පැවැත්ම දේශනා කරන ක්‍රමවේදය. හොඳයි. මූලික වශයෙන් අපි දැනගන්න ඕනේ මෙතනදී පෙන්නලා දෙන්නේ මොකක්ද? සත්වයාගේ භව ගමනට මූලිකවම හේතු වෙන ප්‍රධානම සාධකයවත් මේරු මනෝවිඤ්ඤාණ ගොඩනගෙන ආකාරය. මේරු මනෝවිඤ්ඤාණයක් කොහොමද ගොඩනැංවෙන්නේ? මේරු මනෝවිඤ්ඤාණයක් ගොඩනැංවෙන්නේ කොහොමද? කියන කාරණය තමයි මේදී කතා කරන්නේ. ඒ කියන්නේ නිතරම අපි කතා කරන්නට ඕනේ සිහිය තියාගන්න කාරණයක් තමයි මේ පටිච්චසමුප්පාදයේ මෙන්න මේ ඉහළ ඉනම් පහළට
මෝරණ බවක් තියෙනවා. ඒක මෝරණ. මේ ඉහළ ඉඳන් පහළට පින්වතුනි මොකද්ද වෙන්නේ? ඉහළ පහළට පරිසම්පාදේ මෝරණ. මේක එක්තරා විදි පරිසම්පාදයේ ඇතුලේ මේ ටික එක්තරා හේතුවක් වෙනකොට මෙන්න මේක එක්තරා ඵලයක් වෙනවා. අවිද්‍යාව එක්තරා හේතුවක් වෙනකොට මෙහි අවසාන ඵලය තමයි ජාති ජරා මරණ දුක් දුම්නස. එහෙම ස්වභාවයක් මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම තමයි අවිද්‍යාව නිසා තමයි සංස්කාරය ගොඩනැගෙන්නේ. මේක ඵලයක්. මේක හේතුව වෙනකොට මේක ඵලයක් වෙනවා. මේක හේතු වෙනකොට මේක ඵලයක් වෙනවා. ඒකනේ මේකෙන් වෙන්නේ. මෙන්න මේ විදිහට අතිශය සූක්ෂම විදිහට මුළු සියලුම විශ්ව පැවැත්ම සත්වයාගේ විශ්ව පැවැත්ම මේකට කැටි කළා තමයි සර්වඥන් වහන්සේගේ දේශනා සකස් වෙන්නේ. අවිද්‍යාවේ ප්‍රතිඵලය ඇහුවොත් අවිද්‍යාව හේතුවෙන් හටගන්නව ඵලය ඇහුවොත් ජාති ජරා මරණ. දුක් දුම්නස් සම්භවය වෙන එක තමයි ජාති ජරා මරණ දුක් දුම්නස් ආදී සම්භවය වෙන එක තමයි උපදින එක තමයි අවිද්‍යාවේ හේතුව කියන කාරණය. මේක හේතුව මේක ඵලය. එහෙනම් මේ දෙකම හේතු වෙලා මේක ඵලය වෙනවා. මේක හේතු වෙලා මේක ඵලය වෙනවා. මේක හේතු වෙලා මේක ඵලය වෙනවා. මේ දෙකම හේතු වෙලා මේක ඵලය වෙනවා. ඒතකොට මේ සියල්ලම උඩ අංග ටික හේතු වෙලා මේව ඵල වෙන ආකාරය තමයි මේ පැවැත්මක් මෝරණ ආකාරයක් මේකෙ පෙන්වන්නේ. මොකද සර්වඥන් වහන්සේට සම්මුතියේ සූත්‍ර පිටක දේශනාවේ පෙන්වුම් කරන්න අවශ්‍ය න්‍යායක් විදියට සසර පැවැත්ම සත්‍ය සංසාරේ ගමන යන්නේ කොහොමද කියන පැවැත්මක් සම්මුති මට්ටමේ පෙන්වන්න අවශ්‍යයි. සර්වඥන් වහන්සේගේ ඉස්සරහින් දේශකයා ශ්‍රවණය කරන්නන්ට මෙන්න මේ විදිහටයි මේ සත්‍ය සංසාරේ ගමන යන්නේ කියන කාරණය පෙන්වන්න අවශ්‍යයි. එතකොට ඒ කාරණය තුල සසර ගමන ගමනම නියෝජනය වෙනවා එක්තරා විදිහක. හැබැයි එතනින් අදහස් කරන්නේ නැහැ මේ දේශනාවෙන් සම්පූර්ණයෙන්ම කොටසක් අතීතයට දාලවත් ඒක කොටසක් අනාගතයට දාලවත් කියන එක නෙමෙයි. සරක්යන් වහන්සේ උත්සාහ ගන්න. අර සම්මතයට සම්මුති වශයෙන් පෙන්නනවා පැවැත්ම සසර පැවැත්ම කියන කාරණය. එතනදී උත්සාහ ගන්නේ නැහැ සරක්යන් වහන්සේ අවිද්‍යාව අතීතයේ බවත් එහි ප්‍රතිඵලයේ ජාති දරා මරණ අනාගතයේ තියෙන බවත් පෙන්වන්න නෙමෙයි බුදුහාමුදුරු උත්සාහ ගන්නේ. සසර ගමනේ යම් පැවැත්මක් පෙන්වන්නයි උත්සාහ ගන්නේ. එහෙම දේශනා කරනකොට බුදුහාමුදුරු දේශනා කරන අවිද්‍යාව නිසා තමයි මේ ගොඩනැගීම් වෙන්නේ. මේ සංස්කාර සකස් වෙන්නේ. මේ සකස් වීම් ටික වෙන්නේ. මොනවද සකස් වීම? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජ විදිහට විභජ්‍ය කරලා විතක පෙන්නනවා. ඉතින් විභජ්‍ය දේශනා තියෙනවා සරක්යන් වහන්සේ. එතකොට මේ දේශනා කරන ආකාරය අනුව මේ විවිධාකාර දේශනා මට්ටම් තියෙන්නට ඇති. නමුත් අපිට මේවා සුලමුල හෝ මේ යථාර්ථ සියලුම දේවල් අපිට වර්තමානයේ මේ සූත්‍ර පිටකයේ ඒ සියලුම දේවල් අන්තර්ගත වෙලා නැහැ. ඒවා තියෙන යම් යම් විදිහට
සාරච්ඡන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා කෙටි කරලා ඒ ගාථා විදිහට සකස් කරලා නේද? ආදී විවිධාකාර ධර්මතා ස්වභාවයන් විදිහට ඉදිරිපත් කරලා තියෙන මේවා. එතකොට සාරච්ඡන් වහන්සේගේ මූල අදහස කැටි කරලානේ තියෙන්නේ. එතකොට මේ කැටි කරලා අදහස අපි විස්තර කරලානේ කතා කරන්නේ. එතකොට මේවා අපිට මේ සාරච්ඡන් වහන්සේගේ විස්තර අදහස තවම නැවිලා තියෙන්න පුළුවන්. සාරච්ඡන් වහන්සේ ජීවමානව හිටියනම් ඇත්තටම මීට වඩා තාමත්ම සූක්ෂම විදිහට අපිට තේරෙන විදිහට සූක්ෂම වැටහෙන විදිහට අපිට මේවා විභාග විස්තර කරලා දෙයි. ඒ අඩුපාඩුවක් තියෙනවා. කොහොම වුණත් අපි සිහිපත් කරගන්නට ඕනි සත්‍ය සසර ගමනේ පැවැත්ම මෙන්න මෙහෙමයි කියන කාරණේ මේක ඇතුලේ තියෙනවා. සිත් මනෝවිඤ්ඤාණ වල මේවීම කියන කාරණේ මේක ඇතුලේ තියෙනවා. මේක මේ අංගවල මෝරණ බවක් නිතරම තියෙනවා. මේ අවබෝධයේ පිණිසනේ පින්නතුනේ මේ ටික කියන්නේ අර භාවනාවට පෙර ඒ භාවනාවට අවශ්‍ය මූලික ධර්මතා නැත්නම් යෝනිසෝ මනසිකාරය සකස් වෙන්න අවශ්‍ය ධර්මතා ටික ජනනය කරන්න අවශ්‍ය වෙන්නේ මේව අහලා. ඒක ජනනය කරනකොට මේ විදිහ ක්‍රමවේදයක් දැම්මට පස්සේ තමාට තේරෙන්න පටන් ගන්නවා යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා හොඳයි. මෙන්න මේ වගේ පසුබිමක තමයි මේ සිත මෝරන්නේ. මේ විදිහට සිත මෝරන්නේ. අන්න ඒ විදිහට දැම්මට පස්සේ මේක අපිට භාවනාවෙන් ප්‍රකට වෙලා මේ වර්තමාන මොහොතේ මේක සිදු වෙන බවට ක්‍රමානුකූලව සිත මෝරන්නට ඉස්සෙතෙන්ට ඉන්නට පටන් ගන්නවා. ඉතින් නිතරම මතක තියාගන්නට ඕනි එහෙනම් මේ පෙන්වන්නේ එක්තරා විදිහක මනෝවිඤ්ඤාණයක් මෝරණ ක්‍රමවේදය. මනෝවිඤ්ඤාණයක් මෝරණ ක්‍රමවේදය තමයි මෙතන මූලික වශයෙන් පෙන්වන්නේ. ඒ මූලික අවබෝධය මෙතන තියෙන්නට ඕනේ. දැන් මේ මෙතනදී මම කතා කරන්නේ මේ පටිච්චසමුප්පාදයට ඇතුල් වීමක් වශයෙන්. පටිච්චසමුප්පාදයට ඇතුල් වුණාට පස්සේ මේක මෙනෙහි වෙනකොට තව දේවල් අපිට කතා කරන්න තියෙනවා. මේක එක සිතිවිල්ලකට කොහොමද මේක ජනනය වෙන්නේ? එක සිතිවිල්ලක් කොහොමද මේක තුල මේ මෝරලා ඉස්සරහට යන්නේ? මේ කතා කරන්නේ ඊට අමතරව සමස්තයක් විදිහට මූලික අවබෝධයක් ගැනයි මේ කතා කරන්නේ. නැත්නම් අපි ගන්නවා එක සිතිවිල්ලක් මෝරණ ක්‍රමවේදය. කොහොමද? මීටත් වඩා එක සිතිවිල්ලක් මෝරණ ක්‍රමවේදයේ තියෙනවා මහා නිදාන සූත්‍රය. තාමත්ම සූක්ෂම විදිහට මේ කොහොමද නාම ධර්මතාවයක් උඩ නැගෙන්නේ? නාම ධර්මතාවයක තිබෙන පටිඝ සම්පස්සයත් රූප ධර්මතාවයක තියෙන අධිවචන සම්පස්සය අතිශය සූක්ෂම විදිහට දේශනා කරලා තියෙන වර්තමානයේ අපිට හම්බ වෙන තවමත් පිරිසුදුව පවතින ඒ මහා නිදාන සූත්‍රාදී දේශනාවෙන් ඒවා අතිශය සූක්ෂම විදිහට පෙන්නනවා. ඒ සියලුම කාරණා අනාගතයේදී වැටහෙන්න අවශ්‍ය මූලික ස්වභාවයක් තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ ස්වභාවය මේ මානසික ස්වභාවය තියෙන්නට ඕන. එහෙනම් සරච්චන් වහන්සේ මේ විදිහට පරිසම්පාදය මෙහෙම අංගවලින් පෙන්නනකොට අපිට මෙතන මෝරණ බවක් කියන කාරණයක් හැඟෙනවා. ඒක අපි සිහියට ගත යුතුයි. පැහැදිලි නේද? එතකොට ඒ වගේම දැන් ඊ타මත්ම පැහැදිලිනේ මේක හේතුඵල ධර්ම න්‍යායානුක්‍රියාත්මක වෙන දෙයක් කියලා. බලන්නකො මම පැහැදිලි කරන්නේ අවිද්‍යාවේ ප්‍රතිඵලය තමයි
ජාති ජරා මරණ ආදී ඒ දුක් දුම්නස් සියල්ල කියන සරච්චන්වාසික දේශනාවට අනුකූල බලන්න ඵලය හේතුව ඵලය වෙලා තියෙන්නේ. එහෙනම් මේ හේතුඵල ධහම පෙන්වන්නේ මේ විදිහට. එහෙනම් මෙතන අවිද්‍යාව නිසා යා උපදවන ආසන්නම ඵලය. පරමාර්ථයට මොකද්ද සංස්කාරය. සංස්කාරය ආසන්නවම හේතු වෙලා ප්‍රධානම හේතු වෙලා හදන ඵලය මොකද්ද? විඥානය. එන විඥානයේ ප්‍රධානම හේතුව මොකද්ද? සංස්කාර. සංස්කාරයට ප්‍රධානම හේතුව මොකද්ද? අවිද්‍යාව ආදී කොට අපි මේ විග්‍රහය අපි කතා කරනවා. කියන්නේ සංස්කාරයට එකම හේතුව අවිද්‍යාව නෙමෙයි. සංස්කාරයට ප්‍රධානම හේතුව අවිද්‍යාව. එහෙනම් මෙතනදී පෙන්වන්නේ ඵලයට ප්‍රධාන හේතුවක් කියන කාරණයක් ඉස්මතු. ඵලයට ප්‍රධාන හේතුවක් කියන කාරණයයි මෙතනදී ඉස්මතු වෙන්නේ. සරච්චන් වහන්සේගේ මතක තියාගන්න මුළු බුදුදහමම හේතුඵල ධර්මයක් නේ. මුළු විශ්ව පැවැත්මම කාලාත්මක හේතුඵලක්. කාලාත්තේම මේ විශ්ව පැවැත්ම කියන හේතුඵල ධර්ම. එන හේතුඵල ධර්මකින් කිසිම තැනක් ගැලවෙන්නේ නිදහස් වෙන්නේ නැහැ. සංස්කාර විශ්ය. හේතුඵල ධර්මෙන් නිදහස් වෙන්නේ ලෝකෝත්තර පරමාර්ථ විශ්යක් වෙච්ච නිවන විතරයි. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම හේතුඵල විශ්යට අයත්. එහෙනම් සරච්චන් වහන්සේ මෙන්න මේ විදිහට හේතුඵල න්‍යාය ඉදිරිපත් කරනකොට අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන දෙවෙනි කාරණේ. පළවෙනි කාරණේ විදිහට දැනගත්ත මේක අපි මෝරණ බවක් තියෙනවා. හරි. හරි. එතකොට දෙවන කාරණේ විදිහට අපි දැනගන්න ඕනේ. මෙහිදී විශේෂයෙන්ම මෙතන කතා කරන්නේ ඵලයට ප්‍රධාන හේතුව බවත්. ඔන්න ඵලය තමයි දැන් අවිද්‍යාවෙන් හදනම ප්‍රධානම ඵලයේ හේතුව ප්‍රධානම ඵලය තමයි සංකාර උපදින්න ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාව. සකස් වීම කියන කාරණය මෙතන මොනවද සකස් වෙන්නේ? දුකයි සකස් වෙන්නේ. කොහොමද දුක අරගෙන යන්නේ? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජ විදිහට තමයි සකස් වුනොත් දුකේ පැවැත්ම කෙලවර නැහැ. හොඳයි. ඔන්න ඔය විදිහට ප්‍රධානම හේතුව යම්කිසි හේතුවකින් හැදෙන ප්‍රධාන ඵලය විදිහට මේ සැකස්ම දේශනා කරලා තිබෙනවා. එහෙනම් බුදුහාමුදුරු කොයිම මොහොතක මොන සූත්‍රයක හරි සංඛාරය කතා කළොත් එතන හේතුව විදිහට බුදුහාමුදුරගෙන අවිද්‍යාව. මොන හරි තැනක බුදුහාමුදුරු කතා කරන ಜಾති කියන කතා කරලා ඒකට හේතුව කරගෙන භවපච්චය ಜಾති. මොනවා හරි හේතුවක් නිසා ජරා මරණ කතා කරලා නම් බුදුහාමුදුරු. ජරා මරණ කියන ධර්මතාවය කතා කරන එකට හේතුව ප්‍රධාන හේතුව තමයි ಜಾති. කොහේ හරි තරක බුදුහාමුදුරු උපාදානය කියන කතාවදී කතා කරා. ඒකට හේතුව දෙකනේ බුදුහාමුදුරු. තණ්හා පත්‍ය උපාදාන ආදී විදියට තමයි. එතකොට අර විශ්ව පැවැත්මේ මූලික ක්‍රියාකාරී ස්වභාවය කියන්නේ පරමාර්ථ ධර්මයන්ගේ මූලික ක්‍රියාකාරී ප්‍රත්‍ය ශක්තිය ප්‍රත්‍ය හේතුඵල ධර්ම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තමයි මෙතනදී පෙන්වන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මේකෙම ගැඹුරට ගියා නම් මෙතනම ගැඹුරට ගියා නම් පටිච්ච සමුප්පාද මෙන්න මේ ක්‍රමවේදයේ ගැඹුරට ගියා නම් අපිට හේතුඵල ධර්මයේ ගැඹුර හම්බෙනවා. හේතුඵල ධර්මයේ ගැඹුර කියලා කිව්වේ මේ විදියට අංග 12කින් පෙන්වන එකක් නන් නෙවෙයි. යුගල 11කින් පෙන්වන එකක් නෙවෙයි. හේතුඵල ධර්මයේ ගැඹුර කියන්නේ ප ဋ ාණය. පටිච්ච සමුප්පාද ක්‍රමයේ ගැඹුර කිව්වේ ප ဋ ාණය.
එහෙනම් මේකේ ඇතුලේ ප ဋ ාණ ප්‍රකරණේ නැත්තම් තාමත්ම ගැඹුරු හේතුඵල ධමයක් නියෝජනය වෙන ආකාරයටමයි මේක සර්වඥාන් වහන්සේලා දේශනා කළා තිබෙන්නේ. සර්වඥාන් වහන්සේලා දේශනා කළා. ඒ ගැන සිහිපත් කරගන්නට ඕනේ. එහෙනම් මතක තියාගන්න ඕනේ. මුළු බුදුදහමෙම තියෙන හේතුඵල ධමයක්. මුළු බුදුදහමෙම විස්තර කරන හේතුඵල ධමයක්. හේතුඵල ධම විස්තර කරන ප්‍රධානම ප්‍රකටම න්‍යාය තමයි පටිච්ච සමුප්පාදය. බුදුහාමුදුරන්ගේ දහමේ සූත්‍ර පිටකයේ හේතුඵල ධම ප්‍රකටව ගැඹුරට විස්තර කරන ක්‍රමවේදය තමයි පටිච්ච සමුප්පාදය. මීට වඩා මෙන්න මේක සම්මතයේ පෙන්වන ක්‍රමවේදයක් බුදුහාමුදුර ළඟ තියෙනවා. මීට වඩා සරල ක්‍රමවේදයකින් හේතුඵල ධම. ඒක තමයි අපි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක, දුකට හේතුව, දුක නැති කිරීම. අපි සම්මතය තමුන් දන විදිහට මේ කියන්නේ. දුක නිරෝධය කියලා වෙන්න දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මෙන්න මෙතන දුක කියලා කිව්වේ ඵලය. දුකට හේතුව කිව්වේ හේතුව. දුක නැති කිරීම කිව්වේ ඵලය. දුක නැති කිරීමේ මාර්ගය කිව්වේ හේතු ටික. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ඵල හේතු දහමක් විදිහට තියෙනවා. ඵල හේතු දහමක් විදිහට චතුරාර්ය සත්‍ය පෙන්වනවා. හැබැයි මේ චතුරාර්ය සත්‍ය මේ ලෞකික ක්‍රමවේදී මේ වෝහාරික දේශනා, විවහාරික දේශනා මේ චතුරාර්ය සත්‍ය සම්මුතිය වර්ණනා කරලා තියෙන මේක තමයි අවබෝධයට යන්නේ. මේ පිළිබඳ තමයි මේක අවබෝධයට යනවා යම් දවසක මෙම කතා කරනකොට. එතකොට ඒක පෙන්වන්නේ ඵල හේතු දහමක් විදිහට. පරිසම්පාදේ පෙන්වන්නේ හේතුඵල දහමක් විදිහට. ප ဋ ාණයේ පෙන්වන අතිශය සූක්ෂම සූවිසි ප්‍රත්‍යයෙන් මේ ලෝක විශ්ව පැවැත්ම පිළිබඳ. එතකොට ඔන්න ඒ විදිහට බුදුහාමුදුරන්ගේ මේ විශ්ව න්‍යාය, මේ විශ්වයේ පැවැත්ම පෙන්වු කරන ක්‍රමවේදය තමයි පිටුතුනේ පටිච්ච සමුප්පාදය කියන්නේ. ඒ පටිච්ච සමුප්පාදය නෑ හේතුඵල ධර්ම කියන්නේ. ඒ හේතුඵල ධර්ම පෙන්වන ආකාර තුනක් තියෙනවා ත්‍රිපිටකය ඇතුලේ සරක්යන් වහන්සේගේ ඒ දේශනා ඇතුලේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය සහ ප ဋ ාණ ප්‍රකරණේ. ප ဋ ාණය කියලා කියන්නේ ප ဋ ාණය කියලා අතිශය ගැඹුරු හේතුඵල ධර්ම පිළිබඳ විස්තරය. ඒක සාගරයක් වගේ කෙලවරක් දේශනයක්. එහෙනම් මේකේ තාමත්ම විශේෂ අවස්ථාව තමයි පටිච්චසමුප්පාද දේශනා ආකාරය. එතකොට මෙන්න මේ විදිහට සර්වඥන් වහන්සේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ දේශනා කරලා තිබෙනවා. මේ තවම මතක තියාගන්න පින්නතුනි, අපි මේ අංග 12 විස්තර කරන්න හෝ මේ පැවැත්ම විස්තර කරන්න හෝ මේ සැකැස්ම හෝ මේ මෝරණාකාරය කිව්වා නෙවෙයි. තව ඉස්සරහට අපි මේවයි විභජ්‍ය කළා මේ වෙන වෙනම අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය මේ වෙනම මේ අංගය. මේ වෙනම අංග මේ පෞද්ගලික අංග, පෞද්ගලික හේතුව, පෞද්ගලික ඵලය මේවා වෙනම අනාගතයේදී විස්තර කරනවා. මේ විස්තර කරේ සමස්තයක් විදිහට මේ හේතුඵල පැවැත්ම පිළිබඳ, හේතුඵල ධහම පිළිබඳ පරිසම්පාදයේ ප්‍රමුඛ කරගෙන හේතුඵල ධහම පිළිබඳ අවබෝධයක් තමයි පින්වත් ඇත්තන්ට මේ ආකාරයෙන් සිහිපත් කළේ. හොඳයි. මෙන්න මේ විදිහට අද දවසේ අපි පින්වත් ඇත්තන් සමග මේ දර්ශනය, පටිසම්පාද දර්ශනය පිළිබඳ අපි යම් අවබෝධයක් ලැබෙන විදිහට සාකච්ඡා කළා. ඉතින් අද විශේෂයෙන්ම මෙම දේශනාව අපිට පටිගත කරන්නට සිද්ධ වුණා. මම හිතන්නේ ඒ පිළිබඳ තොරතුරු අපි දොස්තර මහත්තයා කියන්නට ඇති. ඒක නිසා අපි ඊළඟ සති සරක්යන් වහන්සේගේ උත්තරීතර දේශනාව මෙතන ඉඳන් තවත් ගැඹුරට
අ, සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ක්‍රමානුකූලව අපිට යන්න අවශ්‍ය චිත්ත වීති වලට අවශ්‍ය, චිත්තපත වලට අවශ්‍ය, සිත ගොඩනැගෙන ආකාරයට අවශ්‍ය ඒ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍ය මූලික මානසිකාරය මේ ආකාරයට අපි දැන් ක්‍රමානුකූලව අ, පියවරින් පියවර සකස් කරමින් යන කාලවකවානුවක්. එහෙනම් පින්වතුනි අපි ඊළඟ සතියේ තවදුරටත් සාරාක්ෂණ වහන්සේගේ උත්තරීතර දේශනාව පිළිබඳ සාකච්ඡා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.